At that time, a large number of monks, after the meal, the returning from their alms round, had gathered at the meeting hall when this discussion arose. Isn't it amazing, friends? Isn't it astounding the extent to which mindfulness immersed in the body, when developed and pursued, is said by the Blessed One who knows, who sees the worthy one, rightly self awakened, to be of great fruit and great benefit. And this discussion came to no conclusion. එතකොට මේ ඔක්කොම දැන් තේරෙනවා සරල දේවල් තියෙන කතාන්තරේ ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩලා ආපහු ඇවිල්ලා නිමන්ත්‍රණ ශාලාවේදී කතාවකට වැටුණා මේ ස්වාමීන් වහන්සේලා බුදු පියාණන් වහන්සේගේ මේ කය පිළිබඳව ඇති කරගන්න සිහිය යුක්ත කායගත සතිය අතිශය මනරම් පුදුමාකාරයි කියලා වික්ෂුන් වහන්සේලා කතා කළා. ඒ කතාව නිමාවටපත් උනේ නැහැ. Then the Blessed One, emerging from his seclusion in the self in the late afternoon, went to the meeting hall and on arrival sat down on a seat made ready. As he was sitting there, he addressed the monks, "For what topic are you gathered together here? And what was the discussion that came to no conclusion?" බුදුරජාණන් වහන්සේ දහවල් විවේකයෙන් පස්සේ වැඩියා මේ ස්වාමීන් වහන්සේලා වැඩ හිටපු සන්තාගාර ශාලාවට වැඩලා මහණෙනි මා එන්න ප්‍රථමයෙන් ඔබ කතා කරමින් හිටපු කතාව මොකද්ද, අවසන් නොකරපු කතාව මොකද්ද කියලා ඇහුවා. Just now, Lord, after the meal, on returning from our alms round, we gathered at the meeting hall when this discussion arose. Isn't it amazing, friends? Isn't it astounding the extent to which mindfulness immersed in the body, when developed and pursued, is said by the Blessed One who knows, who sees the worthy one, rightly self-awakened, to be of great fruit and great benefit. This was the discussion that had come to no conclusion when the Blessed One arrived. එතකොට අර සිද්ධිය ස්වාමීන් වහන්සේලා වාර්තා කළා. වහන්සේ මේ කායගත සතිය පිළිබඳව දේශනාව ඉතාම ප්‍රතිඵලදායකයි කියන කාරණේ පිළිබඳව අපි කතා කරමින් හිටියේ. කතාව නිමා වුණේ නැහැ කියලා බුදුහාඳුරන්ට දැන්නුවා. The Blessed One said, "And how is mindfulness immersed in the body developed? How is it pursued so as to be of great fruit and great benefit?" තොර බුදුහාම දේශනා කරනවා මේ කාය පිළිබඳව ඇති කරගන්නා වූ සතිය සති සම්ප්‍රජඤ්ඤය කොයිතරම් ප්‍රතිඵලදායකද වටිනවාද කියන කාරණය. There is the case where a monk, having gone to the wilderness, to the shade of a tree or to an empty building, sits down folding his legs crosswise, holding his body erect and setting mindfulness to the fore. Always mindful, he breathes in. Mindful, he breathes out. එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා භික්ෂුවක් කැලේට හෝ ගහක් යටට හෝ නිදහස් ස්ථානයකට යන ශූන්‍ය ස්ථානයකට ගිහිල්ලා දෙපා හරස් කරලා ඉඳගෙන ශරීරය ඍජුව තබාගෙන
සිහිය යොමු කරගෙන අදාළ කාරණයට මේක මීට කලින් අපි කතා කරලා තියෙන කාරණයක් setting mindfulness to the fore මේක සමහර දේශනාවල හා දේශකයන් වහන්සේලා සඳහන් කරනවා මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක මුහුණ ඉදිරියේ එහෙම නැත්නම් නාසය මුඛය අවට ප්‍රදේශයට සිත යොමු කර ගැනීම කියලා සමහර ආචාර්යවරු සඳහන් කරනවා. නමුත් මේ මුල් පෙළට අනුව මේක ඉදිරියට දැන් මෙතන තියෙන්නේ mindfulness to the fore කියලා. fore කිව්වහම ඉදිරිය කියන අර්ථයක් තියෙනවා. පෙරට ඉදිරියට කියන අර්ථය. පරිමුඛං කියන්නේ දැන් එළඹගත්ත කාරණේ සිත යොමු කළ කාරණේ ප්‍රස්තුත කාරණේ අදාළ කරගත්ත කාරණයට සිත යොමු කිරීම කියන එක තමයි මේක වඩාත් අර්ථවත් කියලා දකින්න තියෙන්නේ. ඒක ඔබ කැමති විදිහකට පිළිගත්තට කමක් නැහැ. නමුත් මේක පසු අවස්ථාවකදී මේ ඔය මුඛාවට සිහිය තියාගෙන වැඩේ දිගට කරන්න බැරි ස්වභාවයක් මේ ඉදිරියට යද්දි සිද්ධ වෙනවා. ඒ නිසා මේ මුඛය අවට හෝ නාසය අග කියන තැන හිත පිහිටුවා ගැනීම කියන එක එච්චර අර්ථවත් නැති බවක් තමයි පේන්නේ. සමහර ආචාර්යවරු එහෙම පැහැදිලි කියනවා. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. කැමති කෙනෙකුට කැමති ආකාරයෙන් ඒක පිළිගන්න පුළුවන්. නමුත් මට හිතෙන විදිහට නම් මේ පෙරට එහෙම නැත්නම් අභිමුඛයට කියන්නේ අභිමුඛය කිව්වහම මුඛය නෙමෙයි. අභිමුඛයට කියන්නේ ඉදිරියට තමන් ගත්ත කාරණය තෝරාගත්ත කාරණය ඔබ්ජෙක්ට් එක අරමුණ කෙරෙහි හිත පිහිටුවා ගන්නවා කියන එක තමයි මේක අර්ථවත් වෙනවා කියලා පේන්නේ. Setting mindfulness to the fore. Always mindful. He breathes in, mindful, he breathes out. එතකොට මේ විදිහට අරමුණට හිත යොමු කරගෙන සිහියෙන් යුක්තව හුස්ම ගන්නවා හුස්ම හෙලනවා. හරි. ආතාවි සම්ප්‍රජානෝ සතිම එහෙම නැත්නම් සතෝ නෑ මෙතෙන්දී අදාළ වෙන්නේ සතෝ අස්ස සති සතෝ පස්ස සති කියලා අපි සතිපට්ඨාන සූත්‍රයේදී කතා කළේ. එතකොට සිහියෙන් යුක්තවම සිහිය පිහිටුවාගෙන හුස්ම ගනි හුස්ම හෙලයි කියන කාරණේ තමයි මෙතෙන්දී අදාළ වෙන්නේ. Breathing in long, he discerns I am breathing in long. Or breathing out long, he discerns I am breathing out long. Or breathing in short, he discerns I am breathing in short. Or breathing out short, he discerns I am breathing out short. He trains himself, I will breathe in sensitive to the entire body. එක මට්ටමක් තමයි සිහියෙන් යුක්තවම හුස්ම ගන්නවා හුස්ම හෙලනවා. ඒ හුස්ම හෙලද්දී මම දිග හුස්මක් ගන්නේ කියලා දැනගෙන හුස්ම ගන්නවා. දිග හුස්මක් හෙලනවා කියලා දැනගෙන හුස්ම හෙලනවා. කෙටි හුස්මක් ගන්නකොට කෙටි හුස්මක් ගන්න කියලා දැනගෙන හුස්ම ගන්නවා. කෙටි හුස්මක් හෙලනකොට කෙටි හුස්මක් හෙලනවා කියලා දැනගෙන හුස්ම හෙලනවා. ඉතින් මේකේ අදහස් වෙන්නේ ඕනෑකමින් දිග හුස්මක් ගන්නවා ඕනෑකමින් දිග හුස්මක් හෙලනවා කියන අර්ථයෙන් නෙමෙයි. මේ තමන් ගන්න සිහිය සාමාන්‍ය විදිහටම පවත්වාගෙන යනවා. සිහියෙන් යුක්තව හුස්ම ගැනීම හෙලීම කරනවා. එසේ කරද්දී සමහර විට අපේ හුස්මක් දීර්ඝ වෙන්න පුළුවන් ගන්න හුස්මක්. එතකොට දීර්ඝ වූ හුස්මක් තමයි ගන්නේ කියලා දැනගෙන හුස්ම ගන්නේ. සමහර විට හුස්මක් හෙලන්න පුළුවන් දීර්ඝව. එතකොට ඒ දීර්ඝ හුස්මක් තමයි හෙලන්නේ කියලා දැනගෙන හුස්ම හෙලනවා. ඒ වගේම කෙටි හුස්මක් ගන්නවා කෙටි හුස්මක් හෙලනවා. ওই විදිහට ඔය සතර ආකාරයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒ සිහිය හුස්ම පිළිබඳව සිහිය පිහිටුවාගෙන ඉන්නවා.
එහි ඇති වෙන වෙනස්කම් සාවධානව හඳුනා ගන්නවා කියන එක තමයි මේකේ තේරුම. ඒ කියන්නේ තමන් ගන්න හුස්ම ගැනීම හා හෙලීම පිළිබඳව fully alert කියන එක. හොඳ සිහියෙන් කල්පනාවෙන් යුක්තව ඉන්නවා ඒ කාරණය පිළිබඳව. මේ අපි කලිනුත් මේක කතා කරලා තියෙනවා. මම හිතන්නේ සමහරවිට මේක සම්බන්ධ වෙන ඉන්නත් පුළුවන්, අලුත් අය ඉන්නත් පුළුවන්. කොහොමදත් එකම දේ වුණත් අපි නැවත නැවත කතා කරන එකේ හොඳක් තියෙනවා. ඒවයි ගැඹුර, ඒවයි තව අපි නොසිතපු තැන් හඳුනා ගන්න එහෙම කතා කරද්දී අපිට ඉඩකඩ ලැබෙනවා. ඒ නිසා අපි ඒ කලින් අහලා තිබුණාට කමක් නැහැ. ඒවා නැවත අපි ඒව ගැන අවධානය යොමු කරන එක හොඳයි. එතකොට මේ විදිහට දිග හුස්ම කෙටි හුස්ම කියන මේ සතර ආකාරයේ වෙනස්කම්. එතකොට හුස්ම ගැනීම හෙලීම කියන එක එකක්, දිග හුස්ම කෙටි හුස්ම කියන එක දෙකක්, ඊළඟට හුස්ම ගන්නවා හෙලනවා කියන එක එකක්. ඔය විදිහට අවස්ථා කීපයක්ම මේකෙදී අපි පරිශීලනය කරනවා. එතකොට එහෙම කරලා ඊළඟට he trains himself. I will breathe insensitive to the entire body. He trains himself. I will breathe out sensitive to the entire body. He trains himself. I will breathe in. ඒක ඊළඟ අවස්ථාව. එතකොට I will breathe in sensitive to the entire body. එතකොට හුස්ම ගැනීම හෙලීම ගැන සාවධාන වෙලා ඊළඟ අවස්ථාවේදී මම සම්පූර්ණ හුස්ම ගැනීම කියන ක්‍රියාවලියට. එතකොට එතෙන්දී හුස්ම ගැනීම කියන ඒකට අපි ඒතර කාය සංකාරය කියන වචනේ භාවිතා කරනවා. හුස්ම ගැනීම හෙලීම කියන එක කාය සංකාරයේ හැටියටයි සලකන්නේ එතෙන්දී. එතකොට හුස්ම ගැනීම හෙලීම දිග කෙටි ඔක්කොම එකට අරගෙන ඒ ඔක්කොම කාය සංකාරය කියන වචනේ සලකනවා. එතකොට he tells himself I will breathe in sensitive to the entire body. එතකොට සබ්බ කාය පටිසංවේදී ප්‍රතිපට්ඨාන සූත්‍රයේ තැන තියෙන්නේ සබ්බ කාය පටිසංවේදී. සබ්බ කාය කිව්වහම මෙතෙන්දී ආස්වාස ප්‍රස්වාස කය. එහෙම නැත්නම් හුස්ම කියන කය. එතකොට මේකත් එක්තරා කයක් හැටියට දක්වනවා. කායේසු කායඤ්ඤතරහං වික්කවේ වදාමි යද්දං ආස්වාස ප්‍රස්වාසෝ කියලා ප්‍රතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වුණේ. ඒ කියන්නේ සියලු කයවල් අතරින් ආස්වාස ප්‍රස්වාසයේද එක කයක් හැටියට සලකනවා කියන අර්ථය. එතකොට අපි දැන් මේ සිත යොමු කරන්නේ කය සම්බන්ධයෙන්. එතකොට කය සම්බන්ධයෙන් ගන්න දැන් ලෝකේ කයවල් මහ ගොඩක් තියෙනවානේ. මිනිස්සු ඉන්නවා, සත්තු ඉන්නවා, ගස්කොළන් තියෙනවා, උපකරණ තියෙනවා, නොයෙකුත් දේවල් තියෙනවා. මේ ඔක්කොම කයවල්. එතකොට මේ කයවල් අතරේ එක් උදාහරණයක් හැටියට නිදර්ශනයක් හැටියටයි කය ගන්න ආස්වාස ප්‍රස්වාස කය. ආස්වාස ප්‍රස්වාස කය එකක් හැටියට sensitive to the entire body කියලා කියන්නේ සමස්ත ආස්වාස ප්‍රස්වාස කය හැටියටයි එතන සලකන්නේ. He trains himself I will breathe out sensitive to the entire body. ඒ විදිහට හුස්ම ගැනීම හා හෙලීම සම්බන්ධයෙන් කරනවා. He trains himself I will breathe in calming bodily fabrication. එතකොට he trains himself I will breathe out calming bodily fabrication. එතකොට එතෙන්ද කියන්නේ දැන් ඉස්සලා දිග හුස්ම කෙටි හුස්ම හැටියට ගත්තා, හුස්ම ගැනීම හෙලීම කියන විදිහට ගත්තා. එහෙම අරගෙන ඊළඟට දෙවෙනි අවස්ථාවේදී entire body කියලා කාය සංකාරයේ හැටියට සමස්ත හුස්ම ගැනීමේ හෙලීමේ ක්‍රියාවලිය එකක් හැටියට ගත්තා. මෙතෙන්දී calming breathe in calming bodily fabrication. ඒක calming bodily fabrication. එතකොට bodily fabrication කියන්නේ කාය සංකාරය. මේ fabrication කියන වචනේ සංකාරය කියන වචනයට යොදන්නේ. එතකොට bodily කියන්නේ කාය සංකාරය.
කාය සංකාරය මොකද කරන්නේ? කාමී. ඒක සැහැල්ලුවට පත් කරනවා. එහෙම නැත්නම් අපි නියුට්‍රල් කරනවා. නොපෙනී යනවා, සැඟවී යනවා කියන අර්ථයට ගන්න. එතකොට ඒ කියන්නේ කාය සංකාරය කියන එක පිළිබඳව තියෙන සැලකිල්ල ඉවත් කිරීමක්. එහෙම නැත්නම් ඒක නොතකා හැරීමක්, ඒක හැංගිලා යෑමක්, ඒ ගැන අවධානය ඉවත් කිරීමක් කියන අර්ථය තමයි මෙතෙන්දි එන්නේ. I will breathe in calming bodily fabrication. එතකොට අර හුස්ම ගැනීම හෙලීම කියන ක්‍රියාවලියනේ මෙතෙක් හිටියේ. ඒක calming bodily fabrication. ඒක අද පාලියෙන් තියෙන්නේ පස්සම්බයං කාය සංකාරං. අස්ස සිස්සාමේති සික්කති පස්ස සිස්සාමේති සික්කති කියලා. එතකොට පස්සම්බයං කියලා කියන්නේ හැංගිලා යනවා, නොපෙනී යනවා, නොදැනී යනවා කියන එක. එතකොට ආනාපාන සති භාවනාවේ අවස්ථා 3ක් තමයි මේ කතා කළේ. එකක් සිහියෙන් යුක්තව හුස්ම ගන්නවා හෙලනවා. ඒක දිග හුස්මක් කෙටි හුස්මක් හැටියට, හුස්ම ගැනීම හෙලීම හැටියටත්, දිග කෙටි හැටියටත් 4 ආකාරයකින් ඒක දෙහි අපි බලනවා. එක අවස්ථාවක්. දෙවෙනි අවස්ථාවේදී සබ්බකාය පටිසංවේදී හැටියට හුස්ම කියන කාය සංකාරයක් හැටියට හුස්ම ගැනීම හෙලීම කියන ක්‍රියාවලියේ සම්පූර්ණයෙන්ම ඉන්වෝල්ව් වෙනවා, ඒකේ යෙදෙනවා. තුන්වෙනි අවස්ථාවේදී පස්සම්බයං කාය සංකාරං හැටියට calming bodily fabrication හැටියට අර හුස්ම ගැනීමේ ක්‍රියාවලිය නොපෙනී යන, නොදැනී යන, ඒක නියුට්‍රලයිස් වෙන විදිහකට සලකනවා කියන එකයි කියන්නේ. එතකොට දැන් හුස්ම සම්බන්ධයෙන් කරන භාවනාව ඔතනින් ඉවරයි. හුස්ම සම්බන්ධයෙන් තියෙන්නේ. එතකොට දැන් අපි එකක් තේරුම් ගන්න ඕනේ. හුස්ම ගැනීම හෙලීම කියන මේ ආනාපාන සති භාවනාවේදී එන එකේ අවස්ථා 3ක් තමයි තියෙන්නේ. දිග කෙටි හුස්ම හැටියට ගැනීම හෙලීම කියන එකයි, කාය සංකාරයක් හැටියට සබ්බකාය හැටියට සමස්ත හුස්ම ගැනීමේ ක්‍රියාවලියයි, ඊළඟට හුස්ම ගැනීමේ ක්‍රියාවලිය මේ නොදැනී යාමයි. එහෙම නැත්නම් ඒක සැඟවිලා යන එකයි. එතකොට පස්සම්බයං කියලා කියන්නේ හැංගිලා යනවා, නොදැනී යනවා. දැන් ඔතනින් හුස්ම කියන ක්‍රියාවලිය අවසන් වෙනවා. කාය සංකාරය කියන වැඩේ. හැබැයි හුස්ම ගැනීම හෙලීම කරනවා දිගට. මෙතන හරි වැදගත් තැනක් මතක් කරගන්න ඕනේ තැනක්. හුස්ම ගැනීම සම්බන්ධයෙන් පටන් ගත්තේ කාය සංකාරයක් හැටියට හුස්ම ගැනීම හෙලීම කියන කාරණේ. එහෙම අරගෙන ඒ ගත්ත එකක් හැටියට අරගෙන කාය සංකාරයක් බවට පත් වුණා එක අවස්ථාවකදී. ඊළඟ අවස්ථාවේදී ඒක නොපෙනී ගියා, සැඟවිලා ගියා. දැන් එතකොට තවදුරටත් කාය සංකාරය කියන එක ඔබ්ජෙක්ට් එකක් හැටියට, අරමුණක් හැටියට, ප්‍රස්තුත කාරණයක් හැටියට ගන්න එතනින් ඉවරයි. ඒ අනුව මේ ආනාපාන සති භාවනාවේ මේ ස්ටෙප්ස් 3න් එතන ඒ කියන කාර්යය අවසන් වෙනවා. එතකොට ඒක හැංගිලා ගියා. bodily fabrication එක. I will breathe in calming bodily fabrication. එතකොට ඒක හැංගිලා ගියා. තවදුරටත් එතකොට හුස්ම ගැනීම සම්බන්ධයෙන් වැඩේ අරමුණු කරගන්න දෙයක් නැහැ. එතනින් අවසන් වෙනවා. එහෙත් හුස්ම ගන්නවා. හුස්ම ගැනීම හෙලීම දිගටම කරනවා. Tamanට අවශ්‍ය නම් යම් තැනකදී ආපහු වර්තමානයට එන්න මේක හරි ගැඹුරක් තියෙනවා. මෙතන මේ හුස්ම ගැනීම හෙලීම වර්තමානයේ කියන එකයි. ඒතර Tamanට වර්තමානයට ආපහු එන්න ඕන නම් හුස්ම ගැනීම හෙලීම කියන එක ගැන සාවධාන වෙනවා. හැබැයි හුස්ම ගැනීම කියන එක ඔබ්ජෙක්ට් එකක් හැටියට, අරමුණක් හැටියට ගැනීමේ භාවනා විධික්‍රමයේ එතනින් අවසන් කරනවා. ඒතර මේ කාරණේ හොඳින් හඳුනා ගන්න ඕන එකක්. එතකොට ඊළඟට කියනවා and as he remains thus. දැන් එහෙම
බොඩි ෆැබ්‍රිකේෂන් එක කාමින් ඩවුන් වෙලා එහෙම නොපෙනී ගිහිල්ලා සංගවිලා යාම සිද්ධ වුණා. එහෙම සිද්ධ වෙද්දී and as he remains thus heedful, ardent and resolute, any memories and resolves related to the household life are abandoned. And with their abandoning, his mind gathers and settles inwardly, grows unified and centered. Then, අර හුස්ම ගැනීමේ ක්‍රියාවලිය හුස්ම ආනාපානය කියන ක්‍රියාවලිය නොපෙනී ගියානේ නොදැනී ගියානේ. එතනින් ඒක ඉවරනා කියලා මං කිව්වනේ. එතකොට එහෙම හැංගිලා ගියා. ඒ වුණාට and as he remains thus එයා ඔය ඉරියව්වේම ඉන්නවා. ඒ process එකේම ඉන්නවා. කොහොමද heedful එයා සම්ප්‍රජානයෙන් යුක්තව සිහි කල්පනාවෙන් යුක්තව සම්ප්‍රජානශීලීවම ඉන්නවා. ardent ආතාපි කියන පාලි වචනේ තේරුම. ඒතර ardent කියලා කියන්නේ කෙලස් තවන වීරයෙන් යුක්තව. and resolute any memories ස්ථීරව පිහිටනවා ඉන්නවා යෙදෙනවා. any memories and resolves related කවර හෝ ආකාරයක memories තියෙනවා නම්. එතකොට memories කිව්වහම අපි අතීතයේදී සංජානනය කරපු අතීතයේදී හඳුනාගත්ත කවර හෝ ආකාරයක චෛතසිකයන් තියෙනවා නම් ඒ සියල්ල අපේ memories වෙනවා. and resolves related to the household life ඒ වගේම දැන් මේ වෙලාවේ මට අදාළ වෙනවා නම් resolves මට අදාළව පවතිනවා නම් ගැලපෙනවා නම් related to the household life. එතකොට ගිහි ජීවිතයට අදාළ සාමාන්‍ය එදිනෙදා ලෞකික ජීවිතයට run of the mill person කියලා අපි හඳුන්වන්නේ. එතකොට ලෞකික ජීවිතයේ ගිහි ජීවිතයට අදාළව තියෙන මොනවා හරි යෙදවීම් තියෙනවා නම් යොමුවීම් තියෙනවා නම් ඒ සියල්ල abandoned. එතකොට ඒ ඔක්කොම දුරස් කරනවා අයින් කරනවා. and with their abandoning his mind gathers and settles inwardly. එතකොට එහෙම අර ගිහි ජීවිතයට අදාළ කවර හෝ මෙමරීස් අතීත මෙමරීස් හෝ දැනට යෙදෙන යෙදවුම් මොනවා හරි තියෙනවා නම් ඒවා abandoning his mind gathers and settles inwardly. එතකොට එයාගේ සිත තමා තුළට යොමු වෙනවා. ඒ පිළිබඳව සිහි කල්පනාවෙන් ඒ දුරු කිරීම තුළින් තමා තුළට යොමු වෙනවා settle වෙනවා. grows unified and centered. එක්තරා විදිහක සංගතියක් හැටියට එකතුවක් හැටියට එහෙම නැත්නම් ඒකාග්‍රතාවයක් හැටියට සිහි කල්පනාවක් හැටියට මේ තුල එයාගේ මනස හැඩ ගැහෙනවා. අර household life එකට අදාළ වූ අතීත memories හා දැනට එන යෙදවුම් සම්බන්ධ වීම තියෙනවා නම් ඒ සියල්ලම දුරු කිරීම තුළින් එයාගේ සිත තමාට අභ්‍යන්තරාවෘතව අපි කියන එකට අභ්‍යන්තරාවෘතව කියලා. ඒතර අභ්‍යන්තරාවෘතව එහි යෙදෙමින් ඒ තනත්තා මනසෙහි ඒකාග්‍රව හැසිරෙන්න පුළුවන්කමක් ලබනවා.
එතකොට this is how a monk develops mindfulness immersed in the body. එතකොට දැන් මේ විදිහට ගිහි ජීවිතයට අදාළ වූ සාමාන්‍යයෙන් ලෞකික අපි ගිහි ජීවිතය කියන මෙතන ලෞකික ලෝකය කියන එක. එතන මේ household life කියලා කිව්වහම මේක මේ ගිහි අය අර්ථයෙන් පමණක් නෙමෙයි කවර වූ ආකාරයකින් පැවිදි කෙනෙකු වෙන්න පුළුවන් ලෞකිකත්වයට බර වූ සිතුවිලි තියෙනවා නම් පැවිදි කෙනෙකු වුණත් එතකොට ඒවත් අදාළ වෙනවා. ඒ නිසා household life කියන එකේ තේරුම කවර කෙනෙක් වුණත් විවාහ වෙලා දරුවෝ ලැබෙමින් ඉන්නවා කියන අර්ථය පමණක් නෙමෙයි ගිහි ජීවිතේ විවාහ නොවී හිටපු කෙනෙකුට උනත් ඕනම කෙනෙකුට විවාහ වුණත් නැතත් ගිහි පැවිදි කවර කෙනෙක් වුණත් ලෞකිකත්වයට අදාළ වෙන කවර හෝ ආකාරයක අතීත සිහිගැන්වීම් තියනවා නම් ලෞකික ජීවිතයට අදාළ වෙන මේ වන විට තියෙන වර්තමානයේ අදාළව තියෙන කවර හෝ දෙයක් තියෙනවා නම් ඒ සියල්ල දුරු කරනවා පහ කරනවා. එසේ කිරීම නිසා එයා අභ්‍යන්තරාවෘත වූ අවබෝධයකින් කල්පනාවකින් යුක්තව එකඟ වූ මනසකින් යුක්තව තමාගේ මනස පවත්වා ගන්නට හැකියාව ලබනවා. This is how a monk develops mindfulness immersed in the body. එතකොට කය පිළිබඳව සිහි කල්පනාව පවත්වමින් භික්ෂුවක් යම් කිසි කෙනෙක් භික්ෂුවක් කියලා කියන්නේ ඕනෑම කෙනෙක් භික්ෂුන් උදෙසා දේශනා කරන නිසා මම කියන වචනේ යොදන්නේ. එතකොට කායගත සතිය හැටියට මේ භික්ෂුවක් පවතින්නේ ওই විදිහටයි. Furthermore, when walking the monk discerns දැන් ඔන්න ඔය ඔකට කියනවා අපි මේ සතිපට්ඨාන සූත්‍රයේදී අපි ඔකට කියනවා ආනාපාන පබ්බේ කියලා. පබ්බේ කියන්නේ කොටස කියන එකයි සංවිධානයේ ගොන්න එකතුව ෆයිල් එක කියන එක පබ්බේ කියන වචනයෙන් අදහස් වෙන්නේ. ඒතර ආනාපානය කියලා කියන්නේ හුස්ම ගැනීම හා හෙලීම සම්බන්ධ කාය සංකාරයේ සම්බන්ධ කොටස ගැනයි ඔය කතා කළේ අපි. ඔක තුල තමයි ඉන්නේ සාමාන්‍යයෙන් කෙනෙක්. දැන් මෙතන එකක් තමයි හුඟක් වෙලාවට සිද්ධ වෙන දෙනෙක් සමහර කෙනෙක් ආධුනික අය හැටියට පුරුදු පුහුණු කිරීමේ සංවිධානය තුල හැටියට හෝ කවර ආකාරයකින් මේ හුස්ම ගැනීම හෙලීම කියන එක තුල සමහර කෙනෙක් අවුරුදු ගණනාවක් මම හිතන්නේ සමහරට අවුරුදු 10 15ම එකස්සේ හිටපු අයත් ඉන්නවා. ඒකට ඒ අය ආනාපානයේ තුලින් බොහෝ දේවල් සිද්ධ වෙනවා කියලා හිතලා කල්පනා කරලා හුස්ම ගැනීම හෙලීම තමයි ආරම්භය. නමුත් ඒ තුලින්ම ඔක්කොම සිද්ධ වෙනවා කියන අර්ථය ඇතිව සමහර කෙනෙක් බොහොම ගෞරවයෙන් බොහොම ශ්‍රද්ධාවෙන් භාවනා අභ්‍යාසවල යෙදෙනවා. එසේ අවුරුදු 10 15 ඉදිච්ච අයත් අපිට හම්බෙලා තියෙනවා. ඒතර ඒ නිසා අපි මතක් කරගන්න ඕනේ මේක සමස්ත කායගත සතියෙන් එක පොඩි කොටසක්. ඒක අපේ ආරම්භය. හරිම වැදගත් එකක්. ඒක නැතුව බෑ. තියෙන්නම ඕනේ. නමුත් ඒ ආරම්භයේ දැන් අපි කියමුකෝ මේ දැන් ප්‍රාණයාම හින්දු යෝග ශාස්ත්‍රයේ සඳහන් වෙනවා දිව්‍ය ලෝකයට ඇතුළු වෙන දොරටුව කියලා. ඉතින් ඒ තරම් වැදගත්කමක් ඉන්දියානු යෝග ශාස්ත්‍රයේහි දීලා තියෙනවා. මෙතන බුදු පියාණන් වහන්සේත් ඉන්දියානු පරිසරයේ මේ මූලික පුරුදු පුහුණුවීම් ලැබුවේ උන්වහන්සේත් Taman මේ දේවල් අගය කළා. ආනාපාන හැටියට ඒ අභ්‍යාසයන් හුඟක් අගය කළා. ඒව Tamanටත් ධ්‍යාන මාර්ගයේදී අනුමත කරපු සම්බන්ධ කරගත්ත දේවල් හැටියට තියෙනවා. හැබැයි මේක ආරම්භය පමණයි. ආරම්භයක් පමණයි. යම් කිසි කෙනෙක් යම් විශාල රටකට දොරටුවකට නගරයකට ඇතුළු වෙලා
දොරගාවම කැරි හිටියොත් එහෙම අවුරුදු 2-3ක් එහෙම එයාට නගරේ ඊළඟ දේවල් මුකුත් බලන්න වෙන්නේ නැහනේ. මේ දොර හරි වැදගත්. දොරටුවෙන් තමයි ඇතුළු වෙන්න තියෙන්නේ. ඒ දොරටුව තියෙන නිසා තමයි අපිට මේකට ඇතුළු වෙන්න පුළුවන්කම තියෙන්නේ කියලා මේ දොරටුව හරි වැදගත් කියලා හිතලා කල්පනා කරලා දොරටුවේම රැඳී හිටියොත් එහෙම අවුරුදු 2-3ක් එතන ඒ දොරටුවේම එයාට අර නගරේ ඇතුළු වෙන නගරේ තියෙන විභූෂණයන් වටිනාකම් ලස්සන දේවල් තව බලන්න තියෙන දේවල් එකක්වත් බලන්න හම්බෙන්නේ නැහැ. දොරටුව වැදගත් නිසා දොරටුව ගාවම රැඳී සිටීමක් වෙනවා. දැන් මෙන්න මේ සිද්ධිය ආධ්‍යාත්මික මාර්ගයට බහින සදහැවත් සමහර අයටත් සිද්ධ වෙනවා. මොකද ඒක කවර හෝ හේතු නිසා අපි හේතු මොනවද කියන කතා කරන්න යන්න අවශ්‍ය නැහැ. කවර හෝ හේතු නිසා සමහර විට කෙනෙක් ඒ වැදගත්ම එක නිසා මේ ආනාපානය සිහිය පිහිටුවා ගැනීම වැදගත්ම කාරණේ නිසා සිහිය පිහිටුවා ගැනීම වැදගත්ම කාරණය තමයි. ආනාපානයත් වැදගත්ම කාරණයක් තමයි. ඒකේ වටිනාකම කිසිසේත්ම හැල්ලු වෙන්නේ නැහැ. මේක ඉහළම උපරිම වටිනාකම තියෙනවා. හැබැයි ඒක ළඟම එහිම යෙදෙමින් ජීවිත කාලයේ වැඩි කාලයක් ගත කිරීම ලොකු අලාභයක් උට එහාට යන්න හම්බෙන්නේ නැහැ. අර දොරටුව වැදගත් හින්දා දොරටුව ළඟම සෑහෙන කාලයක් ගත කළා වගේ. එතකොට ඒ නිසා මේක ආරම්භය හා පටන් ගැනීම ආරම්භය වෙන්න එපා. ආරම්භයේ පටන් ගැනීම තියෙන්න ඕනනේ. දොරටුවෙන් ඇතුළු වෙන්න එපා. ඉතුරු දේවල් ඔක්කොම වෙන්න. ඒ නිසා අත්‍යවශ්‍යයි. නමුත් එහිම රැඳී හිටියොත් එහෙම ඉන් එහාට යන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ආනාපාන දැන් මෙතන 6ක් තියෙනවා මේ සිහිය පිහිටුවීම සම්බන්ධයෙන් මේවා. එතකොට ඒකෙන් පළවෙනි කොටස තමයි ආනාපාන පබ්බේ කියලා කියන්නේ. එතකොට ඒ නිසා ඒ සම්බන්ධයෙන් තමයි මේ පළමුවෙන්ම කතා කළේ. ඒකේ අවස්ථා 3කින් අපි කතා කළා. කොහොමද ආනාපාන පබ්බේ සකස් වෙන්නේ? ඒක කාය සංකාරයක් හැටියට කොහොමද සංවිධානය වෙන්නේ කියන එකයි එතන කතා කළේ. දැන් ඊළඟට යනවා ඊළඟ අවස්ථාවක් මේ සිහිය පිහිටුවා ගැනීම සම්බන්ධයෙන්ම කය ඇසුරු කරගෙන mindfulness immersed in the body කියන එකනේ දැන් මේ කතා කරන්නේ. එතකොට කය ඇසුරු කරගෙන කයෙහි ගිලුණු කායේ කායානුපස්සී විහෙරති කියන එකනේ. එතකොට කයෙහි ගැලුණු කය ඇසුරු කරගත් කයට අදාළ කය හා සම්බන්ධ වූ භාවනාවකනේ යෙදෙන්නේ. ඒකින් එකක් තමයි එතකොට ආනාපාන පබ්බේ කියලා කියන්නේ. ඒක දෙවෙනි එක තමයි ඉරියාපත පබ්බේ කියලා අපි කතා කරන්නේ ඊළඟට තියෙන්නේ ඒක. Furthermore, when walking, the monk discerns, I am walking. When standing, he discerns, I am standing. When sitting, he discerns, I am sitting. When lying down, he discerns, I am lying down. Or however his body is disposed, that is how he discerns it. And as he remains thus heedful, ardent, and resolute, and memories and resolves related to the household life are abandoned, and with their abandoning, his mind gathers and settles inwardly, grows unified and centered. This is how a monk develops mindfulness immersed in the body. දැන් මේක දෙවෙනි අවස්ථාව හැටියට දෙවෙනි පබ්බේ හැටියට කතා කරනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි අවස්ථාවක ඇවිදිනකොට ඒ ඇවිදිද්දී ඔහු සාවධාන වෙනවා මම මේ ඇවිදිමින් ඉන්නේ කියලා. ඔහු හිටගෙන ඉන්නකොට ඔහු සාවධාන වෙනවා මම මේ හිටගෙන ඉන්නේ කියලා. ඔහු ඉඳගෙන ඉන්නකොට ඔහු සාවධාන වෙනවා ඇලර්ට් වෙනවා මම ඉඳගෙන ඉන්නේ කියලා. වැතිරිලා ඉන්නකොට ඔහු සාවධාන වෙනවා මම වැතිරිලා ඉන්නේ කියලා. මේ විදිහට කවර හෝ ඉරියව්වක ඔහු රැඳී සිටිනම් ඒ ඉන්න ඉරියව්වට අදාළව මම මේ අහවල් ඉරියව්වේ මේ ඉරියව්වක තමයි මම රැඳිලා ඉන්නේ යෙදෙන්නේ කියන එක ඔහු සිහි කල්පනාවෙන් ඉන්නවා. එතකොට ඒ සිහිය ගිලිහෙන්න දෙන්නේ නැතුව තමන් ඉන්න ඉරියව්වට අදාළ කරගෙන
ඒ සිහියෙන් ඒ කල්පනාවෙන් ඉන්නවා. ඒතර ඉන්න හැම අවස්ථාවකම අර කෙලස් තවන වීරයෙන් යුක්තව මම යෙදිලා ඉන්නේ මේ කෙලස් දුරු කිරීමේ වැඩසටහනක කියන අදහසින් යුක්තව සම්ප්‍රජාන සිහියෙන් යුක්තව ඒ වගේම එහි මනවින් පිහිටලා අතීත කාම ලෝකයට අදාළ වූ යම් යම් මේ විෂයකට හෝ යම් කාරණයකට අදාළ වූ අතීත මෙමරිස් තියෙනවා නම් ඒ දේවල් ඒ වගේම ලෞකික ලෝකයට අදාළ වෙච්ච කවර හෝ ආකාරයක යෙදවීම් තියෙනවා නම් තමන්ගේ යොමුවීම් තියෙනවා නම් ඒ සියල්ලම දුරු කරලා and විද්‍යා ඒ දුරු කිරීම තුලින් ඇති කරගත්ත තමා තුළට යොමු වුණු මනසකින් යුක්තව ඒකාග්‍ර වුණු සිහි කල්පනාවකින් යුක්තව ඔහු කටයුතු කරනවා. This is how monk develops mindfulness immersed in the body. මේකත් කාය සම්බන්ධයෙන් යොමු වුණු මනසකින් යුක්තව යම් කිසි කෙනෙක් කායගත සතියෙහි යෙදෙන තවත් එක් පියවරක් හැටියට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ අවස්ථාවට යනවා මේ සම්ප්‍රජාන පබ්බේට. ඒ කියන්නේ සිහිය පිහිටුවා ගැනීම කියන තුන්වෙනි අවස්ථාවට. Furthermore, when going forward and returning, he makes himself fully alert. When looking toward and looking away, when bending and extending his limbs, when carrying his outer cloak, his upper robe and his bowl, when eating, drinking, chewing and savoring, when urinating and defecating, when walking, standing, sitting, falling asleep, waking up, talking and remaining silent, he makes himself fully alert. දැන් ඊළඟ එකේදී සම්ප්‍රජාන පබ්බේදී කියනවා ඉස්සෙල්ලා අපි ඉරියාපත පබ්බේ ගැන කතා කළේ. දැන් සම්ප්‍රජාන පබ්බේදී හැම දෙයක්ම තමන් කරන කියන සෑම දෙයක් පිළිබඳවම සිහියෙන් සාවධානව ඉඳීම පිළිබඳව කතා කරන්නේ. when going forward ඉදිරියට යද්දී ආපසු එමේදී ඒ වගේම ඉදිරිය බලද්දී වටපිට බලද්දී ඒ වගේම අතපය දිගාරිද්දි හකුලුවද්දී ඒ වගේම ඇඳුම් භාවිතයේදී භික්ෂුන් නම් ඒ තමන්ගේ තනිපරිසුර දෙපරිසුර ආදී වශයෙන් ඒ ඇඳුම් භාවිතයේදී අනික් අය නම් ඒ විදිහට තමන්ගේ ඇඳුම් පැළඳුම් භාවිතයේදී ඒ වගේම භික්ෂුවක් නම් පාත්‍රය අනික් අයගේ නම් ඒ භාවිතා කරන අනිකුත් උපකරණ ඒ වගේම ආහාර ගනිද්දී වතුර බොද්දී යම් කිසිවක් මේ චූවිං අපි හපනකොට ඒ වගේම රස විඳිනකොට යුරිනේටිං මල මුත්‍රා පහ කරද්දී මේ විදිහට මේ ඕනම ඉරියව්වකදී ඇවිදිද්දී හිටගෙන ඉඳිද්දී ඉඳගෙන ඉන්නේ නැද්දී නිින්දේ ඉන්නේ නැද්දී අවදි වෙලා ඉන්නේ නැද්දී කතා කරද්දී කතා නොකර ඉන්නේ නැද්දී කියන මේ සෑම අවස්ථාවකදීම ඔහු සිහියෙන් කල්පනාවෙන් යුක්තව ඉන්නවා. තමන්ගේ සෑම ඉරියව්වකදීම තමන් කරන්නේ මේ කාරණයයි තමන් යෙදෙන කාර්ය මේකයි තමන් මේ වෙන විට යෙදිලා ඉන්න ප්‍රස්තුත කාරණේ අදාළ කාරණේ මේකයි කියන කාරණය හැටියට සිහි කල්පනාවෙන් යුක්තව හැම දෙයකදීම ඉන්නවා කියන එකයි මෙතන කියන්නේ. එතකොට ඒක සම්ප්‍රජාන පබ්බේ හැටියට ඕනෑම දෙයක් කරන්නා වූ ඕනෑම දෙයක් මේ කරන දේ මේකයි කියලා දැනගෙන සිහියෙන් යුක්තව ඉන්නවා කියන එකයි මෙතෙන්දී අදහස් වෙන්නේ. And as he remains thus heedful, ardent and resolute, any memories and resolves related to the household life are abandoned, and with their abandoning, his mind gathers and settles inwardly, grows unified and centered. This is how monk develops mindfulness immersed in the body.
එතකොට මේ විදිහට ඒ යෝගාවචරය එහෙම නැත්නම් එහි යෙදෙන තැනැත්තා මේ සිත දියුණු කිරීමෙහි කැමැති තැනැත්තා මේ විදිහට තමන් කරන කියන සෑම දෙයක් පිළිබඳවම සිහි කල්පනාවෙන් ඉන්නවා කියන එක. දැන් මේකෙන් අදහස් වෙන්නේ හරි මේ કૃත්‍රිම ආටිෆිෂල් විදිහේ පැවැත්මක් කියන එක නෙමෙයි. නැත්නම් මේ ඔක්කොම හිමින් කරනවා කියන අර්ථයක් නෙමෙයි. ඒවා හිමින්ද හයියෙන්ද වේගෙන්ද අඩුවෙන්ද කියන එකේ ප්‍රශ්නයක් නැහැ. අදාළ වෙන්නේ තමන් ඒ වෙලාවේ යෙදෙන කාර්ය පිළිබඳව හොඳ සිහියකින් කල්පනාවෙන් යුක්තව ඉඳීම. ඒ නිසා ඒක ඒ අවස්ථාවට අනුව තමන් යෙදෙන කාර්යය දුනත් කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් අපි කියමුකෝ මේ සතෙක් බල්ලෙක් හපන්න පන්නගෙන එනවා කියලා. එතකොට ඉතින් දුවන්න ඕනේ. පුළුවන් තරම් වේගෙන් දුවන්න ඕනේ. බල්ලට වඩා වේගෙන් දුවන්න එපා. දුවලා ඒ දුවන අතරේ ළඟ හරියක වෙනත් ක්‍රමයක් නැත්නම් ගහක් තියෙනවා නම් ගහකට හරි නගින්න ඕනේ. එතකොට ඒ ළඟ ගහක් තියෙනවද කියන එක ගැන සිහි කල්පනාවෙන් දුවන්න ඕනේ. එතකොට උඩකට බල්ලට එන්න බැරි තැනකට යන්න පුළුවන්ද කියන එක පිළිබඳවත් අවධානයෙන් දුවන්න ඕනේ. නැත්නම් Tamanට වඩා වේගෙන් දුවන්න පුළුවන් බල්ලෙක් වුණාම ඇවිල්ලා අපා කරනවා. ඒතර මේ නිසා මේ කරන දේ මොකක්ද කියන එක ප්‍රශ්නයක් නැහැ. ඒක හිමින් යනවද, හයියෙන් යනවද, දුවනවද, නිදිද හැරලාද ප්‍රශ්නයක් නැහැ. කරන කාර්ය පිළිබඳව හොඳ සාවධාන බවකින් යුක්තව එහි යෙදෙන එක. ඒක සිහි කල්පනාව. එහෙම ඒ වෙනුවට යම් කිසි කෙනෙක් මේ ඔක්කොම දේවල් හරි ස්ලෝලි කරන්න ඕන කියන අර්ථයක් නැහැ. සමහර අවස්ථාවලදී මේවා අභ්‍යාස කරන අය මේ කෝප්පේ ගන්නකොට කෝප්පේ අල්ලන්නේ හිමින් සැරේ කෝප්පේ ආයි අතට ගන්න හිමින් සැරේ කඩලා දැන් පුහුණු වෙන්න මේවා දේවල් ඔහොම කළාට ප්‍රශ්නයක් නැහැ. එහෙම කරන්න ඕනේ. යම් අවස්ථාවක ඒක පුරුදු වෙනකොට. නමුත් මේක හිතන්න මහා කාලයක් ගත වෙන්නේ නැහැනේ. කෝප්පේ අල්ලන්න ගන්න කටට ලං කරන්න වතුර බොන්න මේකට මහා කාලයක් ගත වෙන්නේ නැහැනේ. ඒවා සාමාන්‍ය ඒ තියෙන වේගයෙන්ම කරන්න පුළුවන්. නමුත් අවශ්‍ය වෙන්නේ සිහි කල්පනාවෙන් යුක්තව සති සම්ප්‍රජාන්යෙන් යුක්තව ඉන්න එකයි වැදගත් වෙන්නේ. මේ කාර්ය මේකයි මම කරන්නේ මෙතනයි ආපහු කෝප්පේ තියන්නේ කියන එක පිළිබඳව කල්පනාවක් තියෙන්න ඕනේ නේද? කෝප්පේ අල්ලන එක හරි කටට ගන්න එකත් හරි වතුර බොන එකත් හරි ඔක්කොම හරි. ආපහු කෝප්පේ තියෙනකොට මේසේ අග තැනක තිබ්බොත් එහෙම නැත්නම් අහක බලාගෙන මේසෙන් තිබ්බොත් එහෙම කෝප්පේ බිම වැටෙන්න පුළුවන්. ඒ නිසා මේක අහවල් තනින් ගන්නෙ මේ විදිහටයි වතුර උගුර බොන්නේ මේ විදිහට මෙතනයි ආපහු තියන්නේ කියන එක ගැන සාවධාන වෙන්න ඕනේ. ඒතකොට ඔය විදිහට කරන්නා වූ ඕනෑම දෙයක් පිළිබඳව හොඳ සිහි කල්පනාවෙන් සැලකිල්ලෙන් ඒ දේවල් කිරීම මේ අපි නොකරන දේවල් නෙමෙයි. දැන් වාහනයක් කෙලවන කෙනෙක් මේ කරන හැම දෙයක් පිළිබඳවම කරනවනේ. ඒ වාහනේ නගින එක, දොර වහ ගන්න එක, බෙල්ට් එක දාන එක, ඉතින් ඒ යතරකින් හෝ යම් විදිහකින් ස්ටාර්ට් කරන එක මේවා ඔක්කොම එයා සිස්ටමැටිකලි කරනවා. එතකොට ඒවා ඒ කරන අවස්ථාවේදී ඔහුට වරදින්නේ නැහැ. ඔහු ඒ පිළිබඳව සාවධාන බවක් තියෙනවා. ඒක නොකර ඉන්නේ නැහැ. දැන් ඒක ඉඩියට් වුණාමනේ අපිට දැන් බෙල් එකක් ගහලා ගන්න බෑ බෙල්ට් එක දාගෙන නැහැ කියලා පෙන්වන්නනේ හදලා තියෙන්නේ. සමහර කෙනෙකුට අමතක වෙනවනම් එතකොට එහෙම අමතක වෙන්න පුළුවන් කෙනෙකුට. එතකොට මතක් වෙනවා බෙල්ට් එක දාගෙන නැහැ නේ කියලා. එතකොට ඒකට සිග්නල් එකක් අපිට එලාම් එකක් අපිට ඇහුණත් නැතත් වාහනේ ස්ටාර්ට් කරන්න ඉස්සෙල්ලා බෙල්ට් එක දාගන්න ඕන කියන එක අපේ සිහියේ තියෙන්න ඕන දෙයක්. එතකොට ඒ විදිහට කරන ඕනෑම දෙයක් සිස්ටමැටික් විදිහට ක්‍රමවත්ව කිසියම් ආකාරයක ෆ්ලෝ chart එකක් යම් සටහනක් ඇතිව සිද්ධ වීම තමයි අදාළ වෙන්නේ. ඒක තමයි සිහි කල්පනාව කියලා කියන්නේ. එතකොට සම්ප්‍රජාන පබ්බේ කියන්නේ අර ඉරියාපත පබ්බේ වගේම තවත් ඊටත් වඩා දුරට ගිහිල්ලා කරන සෑම දෙයක්ම සම්බන්ධයෙන් අර සතර ඉරියව්ව පමණක් නෙමෙයි ඕනෑම ඉරියව්වක් සම්බන්ධයෙන් එහි අදාළත්වය එහි ගැළපීම පිළිබඳව සිහි කල්පනාවකින් හොඳ අවධියකින් යුක්තව කටයුතු කරනවා කියන එක. ඒතර මේවා කරන එකේ තේරුම මේ කෝප්පේ අතට ගන්න එක වතුර බොන එක එහෙම නැත්නම් කාර් ගෙලවන එක අනිකුත් දේවල් ඒවා හිතා ඔහේ ඉන්නවා කියන එක පමණ එහෙම නෙමෙයි. අපි ඒවා පිළිබඳව ඒ සම්පජානකාරී වීම උදව්වට අරගෙන ආදර්ශයට අරගෙන ඕනම කෙනෙක් එක්ක දැන් කතා කරද්දී සිහි කල්පනාවෙන් ඉන්නවා කියන එක මම කතා කරනවා කියන එකම නෙමෙයි. මම කතා කරන්නේ කායකද මෙයාට කතා කළ යුතු හඬ ස්වරය මොකද්ද?
එයාට කතා කරද්දී දැක්විය යුතු ලෙන්ගතුකමේ ප්‍රමාණය, එයාට මම පිළිබඳව කිය යුතු දේවල්, නොකිය යුතු දේවල්, මේ ඔක්කොම සලකා බැලීම කියන එක. එතකොට සීකල්පනාවෙන් කතා කරනවා කියන එක තේරුම මම දැන් ඔන්න කතා කරමින් ඉන්නවා කියන අර්ථයම නෙමෙයි. ඒට ඉක්මවා ගිය කතා කරන්නේ කායකද, කතා කරන්නේ මොකටද, ඔහුට කිය යුතු දේවල් මොනවද, නොකිය යුතු දේවල් මොනවද, මොන හඬින්ද, මොන ස්වරූපයෙන්ද, මොන පෞරුෂයකින්ද කතා කරන්නේ, මේ ඔක්කොම දැන් අපි ගුරුවරයෙක් පැවිදි කෙනෙක් දෙමව්පියන් ඉස්සරහා කතා කරන හඬ ස්වරයයි, හඬ පෞරුෂයයි, අපේ සබෝඩිනේට් කෙනෙක් එක්ක කතා කරද්දී කතා කරන හඬ පෞරුෂයයි දෙකක් නේ. අපේ සේවකයෙකුට කතා කරනකොට එක විදිහකට ගානකට කතා කරනවා. එක හඬකින්, එක හඬ පෞරුෂයකින්. ඒතර දෙමාපියන් ගුරුවරුන් පැවිදි අයත් එක්ක කතා කරනකොට තව හඬ පෞරුෂයක් තියෙනවා. ඒතර ඔහොම මේක වෙනස් වෙන්නේ මේ සාවධාන බව තුලින්. අපි ඒක නොතිබුණොත් එහෙම ලොකු හානියක්, පාඩුවක්, දෝෂයක් ඇති වෙනෝනේ. ඒතර එහෙම මේ හැම දෙයක් පිළිබඳවම තියෙන සම්ප්‍රජානකාරී බව සිහි කල්පනාවෙන් යුක්තව අදාළව සාකච්ඡා කිරීම. මේ විස්තර කරන්න අවශ්‍ය නැහැ. මේ අයට මේ බොහෝ දේවල් අපි සාකච්ඡා කරලා තියෙන පිරිසක් මේ ඉන්නේ. නමුත් අපි මේවා නැවත නැවත සිහි ගන්නවා ගන්න එක හොඳයි. එහෙම නැත්නම් අපි මේ පොතේ දැනුම හැටියට, පොතේ කියන කාරණේ හැටියට අරගෙන අපි ඒක අමතක කරලා දානවා. එහි වටිනාකම හා තමන්ගේ සති සම්ප්‍රජඤ්ඤය භාවිතේ කොයි විදිහටද තියාගන්න ඕනේ, කොයි ප්‍රමාණයකින්ද ඒක ශක්තිමත් වෙන්නේ කියන එක බොහෝ විට අපි ඕනෑම කෙනෙකුට අමතක වෙනවා. ඒක උගත් නුගත් ප්‍රශ්නයක් නැහැ. ඕනෑම කෙනෙක්ගේ ඕවා ගිලිහෙන හැම විටම බොහෝම උගත් අයගේ පවා ඒවා ගිලිහෙන්න පුළුවන්. හැම විටම මේක සිද්ධ වෙනවාමයි. මොකද උගත් නුගත්කම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. සම්ප්‍රජානකාරී බවනේ. මේක වෙනම වැඩසටහනක් නේ, ආධ්‍යාත්මික ශික්ෂණයක් නේ මෙතන තියෙන්නේ. ඒ ආධ්‍යාත්මික ශික්ෂණය කියන එක වෙනම උපයා ගන්න ඕනේ, හඳුනා ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ, අභ්‍යාස කරන්න ඕන දෙයක් මේක. සමහර අයට බොහෝ මේ සහතික තියෙන්න පුළුවන්, විවිධ දේවල් හදාarලා තියෙන්න පුළුවන්, විවිධ වෘත්තීන් කරන්න පුළුවන්. ඒ එකක්වත් මේ දහමේදී ගණන් ගන්නෙ නැහැ. මෙතන තියෙන්නේ වෙනම වැඩක්. ඔහුගේ උගත්කමේ සහතික ප්‍රමාණය නෙමෙයි. එයා එතෙන්දී අදාළව, ඊට අදාළව, ස්ථානයට අදාළව, අභිමුඛ පුද්ගලයන්ට අදාළව හැසිරෙන්නේ කොහොමද කියන එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒ නිසා මේ හැමතැනකටම මේ தত্ত্বය අදාළ වෙනවා, සම්බන්ධ වෙනවා. එතකොට අපි ඊළඟට යනවා මේ අසුබ කියන පබ්බේට. එතකොට අපි කතා කළා මෙතනදී ආනාපාන පබ්බය, ඊළඟට ඉරියාපත පබ්බය, ඊළඟට සම්ප්‍රජාන පබ්බය කියන මේ අපි හතරක් කතා කරලා තියෙනවා. ඊළඟට යනවා මේ අසුබය කියන එක. අසුබය කියලා කියන්නේ අපේ ශරීරයේ කොටස් පිළිබඳව ඇති කර ගන්නා අවබෝධය. මේ කය කියන මාතෘකාව ඔස්සේ කොහොමද සිත මෙහෙවන්නේ කියන එක. mindfulness immerse in the body කියන එක. කායේ කායානුපස්සී විහෙරති, කායගත සතිය. එහෙම නැත්නම් කයක් ඇසුරු කරගෙන කොහොමද අපි මනස හසුරුවන්නේ, මනස මෙහෙවන්නේ කියන කාරණයයි දැන් මෙතෙන්දී කතා කරන්නේ. Furthermore, the monk reflects in this very body from the soles of the feet on up, from the crown of the head on down, surrounded by skin and full of various kinds of unclean things. මෙතෙන්දී දැන් කතා කරනවා මේ අසුබේ ගැන කතා කරද්දී මම හිතන්නේ මේවා අපි ඊට කලින් සූත්‍රවල කතා කරලා තියෙනවා. මේ කණ්ඩායමත් එක්කම කතා කරලා තියෙනවා. එතකොට පාදාන්තයේ සිට දෙපතුල් වලින් උඩ ඔළුවේ කෙස් දක්වාත්, ඒ වගේම හිසේ කෙස් වල සිට දෙපතුල් දක්වාත්, ඊළඟට හමින් ආවරණය වෙලා තියෙන සමස්ත ශරීරය කියන මේ ආවරණ ප්‍රදේශයන් තුල සම්පූර්ණයෙන්ම
ඇතුළු වෙලා තියෙන විවිධාකාරයේ unclean things විවිධ වූ අසුබ කොට්ටාස ශරීරයේ තියෙන විවිධ වූ කෑලි කොට්ටාස අපි දැන් මේවා වෙනම ගත්තොත් එහෙම හෝ කෑලි අයින් කරලා තිබ්බොත් එහෙම ඒවා නරක වෙලා යන කුණු යන දේවල්නේ ශරීරයේ තියෙද්දි අපි ඒවා භාවිතා කරනවා අපට අවශ්‍ය ඒවා වෙන් කරලා ගත්තොත් එහෙම ඒවා නරක වෙලා කුණු වෙලා යන දේවල් කවදා හෝ නරක වෙලා කුණු වෙලා යන දේවල්. In this body there are head hairs, body hairs. මම මේවා විස්තර කරන්න යන්නේ නැහැ. අපි මීට කලින් මම කතා කරලා තියෙනවා. මෙතන උඟ හැම කෙනෙක් වාගේ වැඩි හිටිය අය. ඒ නිසා ඔක්කොම මේ වචනත් දන්නවා, ශරීරයේ තියෙන කෑලිත් දන්නවා. ඒ නිසා මම දිගට කියාගෙන යනවා. ඒවා විස්තර කරන්න අවශ්‍ය නැහැ. මීට කලින් අපි කතා කරලා තියෙනවා. In this body there are head hairs, body hairs, nails, teeth, skin, flesh, tendons, bones, bone marrow, kidneys, heart, liver, pleura, spleen, lungs, large intestines, small intestines, gorge, pieces, bile, phlegm, pus, blood, sweat, fat, tears, skin, oil, saliva, mucus fluid in the joints, urine. Just as if a sack with openings at both ends were full of various kinds of grain. මේ ශරීරයේ තියෙන කොට්ටාස 32 විවිධ කෑලි කොටස් 32ක් ගැන කියලා ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මල්ලක තියෙන දෙපැත්තෙම මල්ලේ කටවල් ගැට ගහලා තියෙන විවිධ ධාන්‍ය වර්ග තියෙන ගෝණියක් මල්ලක්. ඒකේ තියෙනවා wheat, rice, mung beans, kidney beans, sesame seeds, husked rice, and a man with good eyesight pouring it out where to reflect, this is wheat, this is rice, these are mung beans, these are kidney beans, these are sesame seeds, this is husked rice. In the same way, the monk reflects on this very body from the soles of the feet and up, from the crown of the head on down, surrounded by skin and full of various kinds of unclean things. In this body, there are head hairs, body hairs, nails, teeth, skin, flesh, tendons, bones, bone marrow, kidneys, heart, liver, pleura, spleen, lungs, large intestine, small intestine, gorge, feces, bile, phlegm, pus, blood, sweat, fat, tears, skin oil, saliva, mucus fluid in the joints, urine, and as the remains thus heedful. ඔය විදිහට අර මල්ලක ගැට ගහලා තියෙන දේවල් දෙපැත්තෙම ගැට ගහලා තියෙන දේවල් ඒකේ විවිධ ධාන්‍ය වර්ග තියෙනවා. ධාන්‍ය වර්ග ටික ඔක්කොම හලලා මේ තියෙන්නේ මේවා තියෙන මුං ඇට, මේවා තියෙන්නේ බෝංචි, මේ තියෙන්නේ තල, මේ තියෙන්නේ හාල් කියලා ඔය විදිහට විවිධ දේවල් එක එක විදිහෙන් බලනවා වාගේ දකිනවා වාගේ ඇස් පේනවා නම් ඒවා හොඳට දකිනවා වාගේ. And as he remains thus heedful, ardent and resolute, any memories and resolves related to the household life are abandoned. And with their abandoning, his mind gathers household life, and their abandoning, his mind gathers and settles inwardly, grows unified and centered. This is how a monk develops a mindfulness immersed in the body. For ඒ විදිහට මේ ශරීරයේ තියෙන දෙසිස් කුණුපයන් ගැන දැකලා බලලා යම් කිසි කෙනෙක් අර අතීත කාමයන් එහෙම නැත්නම් බැඳීම් සිතේ ඇති වෙන බන්ධනයන් නැති කරන අතීත සිහිවටනයන් තියෙනවා නම් ඒවත් වර්තමානයේ තමන් යෙදෙන විවිධාකාරයේ දේවල් ලෞකික ලෝකයේ සමග ඇසුරු කරද්දී තමන්ට අදාළ වෙන සියලු දේවල් පිළිබඳවත් තියෙන බන්ධනය, ආසාවන්, කැමැත්ත, ඒවයි තියෙන සම්බන්ධතාවයන් දුරු කරලා තමා පැත්තට සිත ඒවයි සිත මනවින් පිහිටවාගෙන තමා පැත්තට සිත යොමු කරලා ඒවයින් සිතේ එකඟතාවයක්, හිතේ ගොනුවක්, සංවිධානයක්
ගොඩනගනවා. මේ විදිහටත් භික්ෂුවක් තමන්ගේ සිතේ මේ ශරීරය පිළිබඳව සිහි කල්පනාව කායගත සති කායානුපස්සනාව නැත්නම් කායගත සතිය භික්ෂුවක් වඩනවා වඩන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. Furthermore, as he swore to see a corpse cast away in a charnel ground, 1 day, 2 days, 3 days, dead, bloated, livid, and festering, he applies to this very body, this body too, such it is nature, such it is future, such is unavoidable fate. ඊට කලින් පොඩි වැඩදීමක් වුණා. ඊට කලින් එකක් මග ඇරුණා ඒක. දැන් අපි ඒ ටික කතා කරලා ඊළඟට කතා කරනවා මේ පස්වෙනි එක හැටියට පස්වෙනි පබ්බේ හැටියට මේ සතර මහා භූත පිළිබඳව ඇති කරගන්න මේ අවබෝධය. එතකොට අපි අර දසසුබේ ගැන කතා කළා. ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත පිළිබඳව මහා භූත පබ්බේ තමයි ධාතු මනසිකාරය කියලා අපි කතා කරනවා. ඒකට ඒ ධාතු මනසිකාරය ගැන අපි කතා කරන්නේ. Furthermore, the monk contemplates this very body, however it stands, however it is disposed, in terms of properties. In this body, there is the earth property, the liquid property, the fire property, and the wind property. Just as the skilled butcher of his apprentice, having killed a cow, would sit at the crossroads, cutting it up into pieces. The monk contemplates this very body, however it stands, however it is disposed, these terms of properties. In this body, there is the earth property, the liquid property, the fire property, and the wind property. And as he remains thus heedful, then යම්කිසි භික්ෂුවක් කල්පනා කරනවා මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ, ශරීරය බේසල පදනම් වෙලා තියෙන්නේ, ඒක සංවිධානය වෙලා තියෙන්නේ සතර මහා භූතයන්ගෙන්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා භූතයන්ගෙන් තමයි සකස් වෙලා තියෙන්නේ කියන එකට උදාහරණයක් දක්වනවා. ඒ ගවඝාතකයෙක් හෝ ඔහුගේ අතවැසියෙක් ඔහු සමග ගවයෙක් මරලා අතරමං හන්දියක තියාගෙන ඒකේ කෑලි මේ වෙනස් වෙන් කරමින් කෑලි කෑලි වලට මේ අයින් කරලා පෙන්වන්නේ කොහොමද? ඒ විදිහට මේ ශරීරය පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් සංවිධානය වෙච්ච සකස් වෙච්ච ඒවා ඇසුරු කරගත්ත ශරීරයක් තමයි තියෙන්නේ කියන එක සිහිපත් කරනවා. And as he remains thus heedful, ardent and resolute, any memories and resolves related to the household life are abandoned, and with their abandoning, his mind gathers and settles inwardly, grows unified and centered. This is how a monk develops mindful immerse in the body. මේ විදිහටත් මේ සතර මහා භූත වලින් සංවිධානය වෙච්ච ශරීරය පිළිබඳව, කයක් පිළිබඳවයි අපි දරන්නේ කියන කාරණේ සිහිපත් කරමින් කාමයන් හා සබඳු තමන්ගේ කැමැති සමග සම්බන්ධ වෙච්ච අතීත මෙමරිස් හා වර්තමාන ලෝකයේ සමග තමාගේ තියෙන ගනුදෙනු සම්බන්ධතා සියල්ල හඳුනා ගනිමින් ඒ සියල්ලෙහි තියෙන ඇලීම බැඳීම ඉවත් කරමින්
කටයුතු කරනවා. ඒ ඉවත් කිරීම තමන්ගේ අවබෝධයක් දැනුමක් වැටහීමක් බවට පත් කරගන්නවා. අභ්‍යන්තරාවෘතව තමා වෙතට යොමු කරගත් මනසකින් යුක්තව පරීක්ෂා කරනවා. එසේ පරීක්ෂා කරමිනුත් භික්ෂුවක් මේ විදිහට යම්කිසි කෙනෙකුට ශරීරය පිළිබඳව කය පිළිබඳව මනස පවත්වා ගැනීම පිළිබඳව සිහිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට 6 වෙනි පබ්බේ හැටියට කතා කරනවා මේ කායගත සූත්‍රයේදී නවසීවතිකේ එහෙම නැත්නම් මරණයෙන් පස්සේ ශරීරයට මොකද වෙන්නේ කියන කාරණය පිළිබඳව. Furthermore, as if we were to see the corpse cast away in the charnel ground, 1 day, 2 days, 3 days, dead, bloated, livid, and past festering, he applies it to this very body. This body too, such is its nature, such is its future, such is unavoidable fate. මරණයෙන් පස්සේ යම් කිසි කෙනෙකුගේ ශරීරය සුසාන භූමියකට දැම්මට පස්සේ ඒක දවසක් දෙකක් තුනක් හතරක් පහක් ඔය විදිහට ගත වෙද්දී ඒක කොහොමද දිර්ලා යන්නේ කුණු වෙලා යන්නේ වෙන් වෙලා යන්නේ කියන කාරණේ දැකලා ඒක තමන්ගේ ශරීරයට ආදේශ කරගෙන මගේ ශරීරයටත් මේ විදිහටයි වෙන්නේ අනාගතයේ යම් දවසක මගේ ශරීරයත් මෙබඳු තත්වයකට පත් වෙනවා කියලා උට සීකරන්න පුළුවන්කම තියෙනවා. Or again, as if he were, ඒකමයි පැහැදිලි කරන්නේ මේ. Or again, if he were to see the corpse cast away in a charnel ground, picked at by crows, vultures, and hogs, by dogs, hyenas, and various other creatures, a skeleton smeared with flesh and blood, connected with tendons, and fleshless skeleton immersed with blood, connected with tendons, and skeleton without flesh or blood, connected with tendons, bones detached from their tendons, scattered in all directions. Here a hand bone, there a foot bone, here a shin bone, there a thigh bone, here a hip bone, there a backbone, here a rib, there a breastbone, here a shoulder bone, there a neck bone, here a jaw bone, there a tooth, here a skull. The bones whitened, somewhat like the color of shells, filled up more than a year old, decomposed into the powder. He applies it to his very body. This body too, such is its nature, such is its future, such is unavoidable fate. එතකොට මේ විදිහට මේ අර සුසාන භූමියට දාපු ශරීරය කුණු වෙලා නරක් වෙලා යනවා. ඒවා නාරවල් හා මස් වලින් ඒවා මස් දියවිලා යනවා. ඇට වෙනවා, යට වෙන් වෙලා යනවා, ඒවා දිර්ලා යනවා, පවුඩර් කුඩු බවට පත් වෙනවා. මේ විදිහට ඒවා ඒ තැන්වල විසිරලා තියෙන ආකාරය මේ ඇට ශරීරය ඇට කැවලි මේ තැන්වල විසිරලා තියෙනවා කියලා ওই විදිහට විස්තර කරන්න අවශ්‍ය නැහැ. මේ විදිහට මේ ශරීරයකට සිද්ධ වෙන දේ දැකලා බලලා මේ විදිහටත් මගේ ශරීරයට සිද්ධ වෙනවා. ඒක වළක්වන්න බැරි ඉරණමක් කියන එක හඳුනා ගන්නවා. And as he remains thus heedful, ardent, and resolute, any memories and resolves related to the household life are abandoned. And with their abandoning, his mind gathers and settles inwardly, grows unified and centered. This is how a monk develops mindfulness immersed in the body. So, ඔය විදිහට ශරීරයක මේ දිරා යාම කොටස් ගලවිලා යාම මේ වෙලා යාම දැකලා ශරීරයකට සිද්ධ වෙන්නේ මෙහෙමයි කියන එක දැකලා කායේ කායානුපස්සී විහෙරති හැටියට
කයෙහි කය අනුව බැලීමේ ක්‍රමයක් හැටියට මේ විදිහට කය පිළිබඳව කිසියම් හඳුනා ගැනීමකට යෙදෙනවා. ඒ අනුව ලෝකයේ පිළිබඳව අතීත තමන්ගේ මෙමරිස් ඒ වගේම ලෝකයේ දේවල් සමග දැනට තියෙන සම්බන්ධතාවනුත් හඳුනාගෙන ඒවැ ඇලෙන්න බැඳෙන්න ඒවා තියාගැනීමේ තේරුමක් නැති බව සිහිපත් කරන තත්ත්වයේ මනසක් ඇති කරගන්නවා මේ කය ගැන සිහිපත් කරන යෝගාවචරයා හෝ මනස දියුණු කිරීමට කැමැති තැනැත්තා විසින්. එතකොට මේ විදිහට අපි කතා කළා අර ආනාපාන පබ්බේ හැටියට, ඒ වගේම ඉරියාපත පබ්බේ හැටියට, සම්ප්‍රජාන පබ්බේ හැටියට, ඊළඟට ශරීරයේ කොටස් පිළිබඳ දෙතිස් කුණුපේ හැටියට, ඊළඟට සතර මහා භූත පිළිබඳව හැටියට වෙන්කර ගැන මහා භූත පිළිබඳව එහෙම නැත්නම් ධාතු මනසිකාරයක් හැටියට, ඊළඟට නවසීවතිකයේ හැටියට මේ මරණයට පත් වෙච්චි මෘත ශරීරයක් කොටස් කැඩලා යන්නේ කොහොමද කියන එක දැකලා ඒ විදිහට කියන ආකාරයෙන් දැන් කයක් පිළිබඳව, ශරීරයක් පිළිබඳව, ශරීරයකට වෙන්න පුළුවන් දේවල් පිළිබඳව හඳුන්වා දීමක් තමයි මෙතෙන්දි කළේ. මෙතෙන්දි අපි මතක් කරගන්න ඕනේ මේ කරපු එකේ තේරුම ලෝකේ තියෙන ඔක්කොම කයවල ශරීර කිව්වහම මිනිස් ශරීර, සත්ත්ව ශරීර වෙන්න ඕනේ නැහැ. ගහකට තියෙන ශරීරයක්නේ, ගලකට තියෙන ශරීරයක්නේ, අනිකුත් දේවල් ඕනෑම දෙයක් ලෝකේ භෞතික වශයෙන් සකස් වෙලා තියෙන ඕනෑම දෙයකට අපි භාවිතා කරන්න පුළුවන් කය කියන එක. ඒතර කයක් කියන එක ස්ථිර නෑ කියන එක, ඒක වෙනස් වෙනවා කියන එක හඳුනා ගන්න තියෙන ආදර්ශයක් හැටියට, මාර්ගෝපදේශයක් හැටියට, උදාහරණයක් හැටියට තමන්ගේ ශරීරය භාවිතා කරලා ඒ දෙහ බලන්නේ කොහොමද කියන එක. මෙතෙන්දි හරි වැදගත් කාරණයක් තියෙනවා. ඒ කයක් පිළිබඳව දැන් මගේම කය අරගෙන නෙමෙයි බැලුවේ. දැන් මගේම කය ගන්න හරතාම ලේසියිනේ, මට මාගාවම තියෙන එකනේ, ආසන්නයේම තියෙන එකනේ. ඒ බෝධේවල් පිළිබඳ අවබෝධයක් තියෙනවනේ. ඉගෙන ගත්ත කෙනෙකුට උනත් නැති කෙනෙකුට උනත් වැඩි අවබෝධයක් ඇති විභාග පාස් කරපු කෙනෙකුට උනත් නැති කෙනෙකුට උනත් ඕනෑම කෙනෙකුට තමන්ගේ ශරීරය පිළිබඳව යම් සරල පැහැදිලි හඳුනා ගැනීමක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ඒක භාවිතා කරලා කය කියන එක, ශරීරයක් කයක් කියන එක දෙස කොයි විදිහටද බැලිය යුත්තේ, කොයි විදිහටද හඳුනාගත යුත්තේ කියන එක, ඒක කාණ්ඩ කරලා කැටගරයිස් කරලා ඒ එක එක කොට්ටාස 6ක් ඔස්සේ කොහොමද ශරීරය කියන එක දෙස බලන්න පුළුවන් ක්‍රම හඳුනාගෙන 6 වැදෑරුම් කැටගරිස් 6ක් ඔස්සේ ශරීරය දෙස බැලීමේ ක්‍රමයක් තමයි බුදුහාමුදුරුවෝ ඉතාමත්ම පැහැදිලිව කියා දුන්නේ. ඕනෑම උගත් නූගත් දැනුම අවබෝධය ඇති නැති කවර මට්ටමේ කෙනෙකුට උනත්, ඉතාම මෝඩ කෙනෙකුට උනත් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට කයක් දෙස බැලිය යුත්තේ කෙසේද කියන කාරණය තමයි මේ දේශනා කළේ. ඒතර ඔය විදිහට ඕක ආදර්ශයට අරගෙන ලෝකේ තියෙන ඕනෑම දෙයක් පිළිබඳව, ඕනෑම ශරීරයක් පිළිබඳව, ඕනෑම භෞතික වස්තුවක් දෙස, ඕනෑම උපකරණයක් දෙස, ඇති වෙලා තියෙන ඕනෑම දෙයක් පිළිබඳවම ඔය ආකාරයකින් ඕක ආදර්ශය හැටියට, එහෙම නැත්නම් මෙතඩොලොජික හැටියට, ක්‍රමවේදයේ හැටියට භාවිතා කරලා ඒ විදිහට බලන්න පුළුවන් කියන එක තමයි කියා දුන්නේ. ඒක හැමදාම හුස්ම දෙස බලා ඉන්න කියන එකක්වත්, එහෙම නැත්නම් හැමදාම මේ ඉරියාපත පිළිබඳව බලමින් ඉන්න කියන එක අර්ථවත් නෙමෙයි. ඒවා ඇසුරු කරගෙන පුරුදු කරන්න ඕනේ තමයි. එහෙම නැතුව ඒක අභ්‍යාස කරන්න බෑනේ, පුරුදු වෙන්න බෑනේ, හඳුනා ගන්න බෑනේ. ඒ නිසා ඒව භාවිතා කරන්න ඕනේ තමයි. නමුත් ඒකෙන් බලන්න උත්සාහ කරන්නේ කොහොමද? කයක් කියන එක ස්ථිර එකක් නෙවෙයි. ඒක ක්‍රියාවලියක්, ප්‍රොසෙස් එකක්. ඒකේ විවිධ වූ ක්‍රම තියෙනවා, භාවිතාවන් තියෙනවා, වෙනස් වීම් තියෙනවා. එය දිරලා යන ස්වභාවයක් තියෙනවා. එය කෑලි ගලවන්න පුළුවන් කමක් තියෙනවා. විභේදනය කරලා විභජ්‍යවාදීව කොටස් කරලා වෙන් කරලා බලන්න පුළුවන්කම් තියෙනවා කියලා ඔය විදිහට අරමුණ උනේ මොකක් වුණත්, මොන ද්‍රව්‍යයක් වුණත්, කවර හෝ භෞතික වස්තුවක් අපි කයක් විදිහට ගත්තාම
ඒ කය කියන එක පිළිබඳව විවිධාකාර ස්වරූපයෙන් බලන්න කරන හුරුවක් පුරුද්දක් හැටියට. එතකොට නමුත් ඉතිහාසයේ මුල්ලේ වෙච්ච වැරද්දක් තියෙනවා. භාවනානුයෝගීන් හිත වඩන්න උනන්දු වෙන අය, මහන්සි වෙන අය මේ කියන කතාව තේරුම් ගන්නේ නැතුව ඒ තුල තියෙන යම් යම් කොටස් පමණක් භාවිතා කරලා ඒවා ඔස්සේ බොහෝ තමන්ගේ වටිනා ආධ්‍යාත්මික කාලය අපතේ යම ගත්ත ස්වභාවයක් දකින්න තියෙනවා. දැන් මේක මෙහෙම වෙනවා. දැන් ගාක්ම අවබෝධයෙන් හීන කෙනෙකුට අර මුට්ටස්සතිස්ස කියලා කිව්වේ මේ මුට්ටස්සතිස්ස අනවිජානස්ස කියන මේ මට්ටමේ අයට ආනාපාන සතිය මම කියා දෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළානේ ආනාපාන සති සූත්‍රයේදී. එතකොට ඒ විදිහේ වාක්ම අවබෝධයේ අඩු කෙනෙකුට ඒව පිළිබඳව දිගු කාලයක් ඒවට යම් යම් ආකාරයෙන් ගත කරන්න වෙයි. එහෙම ගත කරන්න ගියත් ඒ ආනාපානයේ ඔස්සේම හිර වෙලා එහිම දීර්ඝ කාලයක් ඉඳීම ඇත්තටම ලොකු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මොකද එයා අධීරෙන් අධීර මේක හඳුනා ගන්න ඕන. යම්කිසි අවබෝධයකට හිමක් තියෙන කෙනෙකුට එකම කාරණයක උඟාක් නිරත වෙන්න යෙදෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එයාට ඊළඟ දේ හඳුනා ගන්න පුළුවන්. දැන් ආනාපානය පිළිබඳවම මෙතන තියෙන කොට ගැටගැස් තුනක් ඔස්සේ අපි හඳුනා ගන්නවා. ඊළඟට කායගත සතිය පිළිබඳව අපි පබ්බ 6ක් යටතේ ඒ කියන්නේ කොටස් පරිච්ඡේද 6ක් ඔස්සේ අපි කතා කරනවා. එසේ කතා කිරීමෙන් ඒ ශරීරයක් කියන එක කයක් කියන එක කොයි විදිහටද විවිධ ස්වරූප වලින් විවිධ ක්‍රම වලට බලන්නේ කියන එකයි මෙතන කියන්නේ. ඒතර තව විදිහකට කියනවා නම් බුදුරජාණන් වහන්සේ ඊ타මත්ම පැහැදිලිව දේශනා කළා යමක් පිළිබඳව බැලිය යුතු සෑම ආකාරයක්ම ආවරණය වෙන ආකාරයෙන් බැලීම පිළිබඳ. තමන්ගේ ශරීරය පිළිබඳව කාය සංකාරයක් හැටියට, ඉරියාපත හැටියට, සම්ප්‍රජානයන් හැටියට, දස අසුභයන් හැටියට, ඒ වගේම ධාතු මනසිකාරයන් හැටියට, නවසීවතිකයේ හැටියට මෙහෙම තවත් කෙනෙකුට ඉතුරු වෙලා නැහැ. කය පිළිබඳව මෙන්න මෙහෙමත් බලන්න පුළුවන් කියලා කියන්න ක්‍රමයක් තවත් ඉතුරු වෙලා නැහැ. මේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයාගේ තියෙන වටිනාකම තමයි උන්වහන්සේ යමක් දෙස බලන ආකාරය පිළිබඳව සෑම අංශයක්ම අඩංගු වෙන විදිහට ඊ타මත්ම මනවින් මේ කාරණය පැහැදිලි කළා, දේශනා කළා. තවත් කෙනෙකුට, තවත් ශාස්ත්‍රවරයෙකුට, තවත් ගුරුවරයෙකුට, තව දාර්ශනිකයෙකුට, චින්තකයෙකුට මෙන්න කය පිළිබඳව මෙන්න මෙහෙමත් බලන්න පැත්තක් තියෙනවා කියලා කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැති ආකාරයට බුදුරජාණන් වහන්සේ තමන්ගේම කය, තමන්ගේම ශරීරය භාවිතා කරලා පැහැදිලි කළා, කියා දුන්නා. කය කියන කාරණයක් පිළිබඳව අපි මාතෘකාවක් හැටියට මගේම කය ගත්තා නම් මගේම කය දෙස බැලිය හැකි සෑම ආකාරයකින්ම ඒ කය සම්පූර්ණයෙන්ම දකින්න පුළුවන් වෙන විදිහට, නොපිරිහෙලා බලා ගන්න පුළුවන් වෙන ආකාරයට, කිසිම අඩුවක් නැතුව බලා ගන්න පුළුවන් වෙන ආකාරයට පැහැදිලි කිරීමක්, දේශනා කිරීමක් මෙතෙන්දි කළේ. ඒතර ඕක තමයි ආදර්ශය. ඒක තමයි අයිඩියල් ටයිප් එක. ඒක තමයි ක්‍රමවේදය. ඒතර ඒක භාවිතා කරලා Tamanට යම් කවර හෝ දෙයක් බලන්න ඕන නම් ඒ බලන ඕනෑම දෙයක්, උපකරණයක්, කවර හෝ ද්‍රව්‍යයක්, කවර හෝ වස්තුවක්, සත්වයක්, ඕනෑම දෙයක් පිළිබඳව ඔය සෑම ක්‍රමයක්ම භාවිතා කරලා මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. එතකොට අපි ඒක කය පිරිසිඳ දැකීම, කයක් පිළිබඳව මනවින් බැලීමක්, දැකීමක් ඇති කරන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි ඔතෙන්දි කතා කළේ. කායගත සතිය කියලා කයක් ඇසුරු කරගෙන සිත පිහිටුවාගෙන දකින්නේ කොහොමද කියන එක. ඒ නිසා අපිට යම් දුරක් හුස්මත් එක්ක යන්න පුළුවන්. ඉන් එහාට යන්න තියෙන්නේ සති සම්ප්‍රජාන්නේ, සිහිය පිහිටුවා ගැනීම සම්බන්ධයෙන් ඒ විවිධ ඉරියව්, දේවල්, භෞතික ධාතු මනසිකාරයේ විවිධ කොටස්, ඒවායි දිරායම් වෙනස් වීම සම්බන්ධයෙන් ඇති කර ගන්නා වූ අවබෝධයන් සහිතව තමයි මේ සියල්ල දෙස බලන්න තියෙන්නේ. ඒ නිසා කායගත සූත්‍රයේදී මුල් කොටසේ තව ඉදිරියට තියෙනවා. ඒ මුල් කොටසේදී මේ විදිහට
ශරීරයක් දෙස බලන්නේ කොහොමද කියන එකයි. ඒක එහෙම තියෙනවා නම් අතීත කාමාසක්ත කාම විෂයී අතීත මෙමරීස් සහ වර්තමානයේ මං යෙදෙන විවිධ සම්බන්ධතා ගොඩනගා ගන්නා සම්බන්ධතා වල ඇති තේරුමක් නැහැ. මෙහෙම වෙනවා නම් ඒ නිසා ඒ සියල්ල નિසරුයි තේරුමක් නැහැ. අනවශ්‍ය විදිහට ඒවා ඇලිලා ඒවා ඇසුරු කරගෙන ගැටුම් ඇති කරගන්න එක දෝමනස්යන් වියවුල් ඇති කරගන්න එක තේරුමක් නැහැ කියන එක කීම තමයි මෙතෙන්දී ප්‍රකාශ කරන්න යෙදුනේ. දැන් එක පරිච්ඡේදයක් අවසන් වෙනවා. මොනවා හරි අහන්න කතා කරන්න දේවල් තියෙනවා නම් අන්මියුට් කරලා කියන්න. මම හිතන්නේ අපි කලින් අහලා තියෙන කතා කරලා තියෙන දේවල් මේවා. ඒතර ප්‍රශ්නයක් නැතුව ඇති. කියන්න කතා කරන්න දෙයක් නැහැ නේද? අපි යන ඊළඟ ඡේදයට යමු. The four jhanas. ධ්‍යාන පිළිබඳව ඊළඟට කායගත කතා සති සූත්‍රයේ ඊළඟට ධ්‍යාන පිළිබඳව කතා කරන්නේ. ධ්‍යාන පිළිබඳවත් අපි විවිධ අවස්ථාවලදී කතා කරලා තියෙනවා අපේ පන්තිවල සාකච්ඡාවලදී. නමුත් ඒවා අපි මේ හැම දෙයක්ම පොත්වල කරුණු හැටියට පාලි භාෂාවෙන් තියෙන දේවල් ඉංග්‍රීසියට පරිවර්තනය කරපු දේවල් සිංහලට නැගූ දේවල් හැටියට තියෙන්නේ. ඉතින් ඒවා කරුණු දත්ත හැටියට තමයි අපි මේ පොත්වලින් අපිට ගන්නෙ. ඒවා ප්‍රායෝගිකව අපේ ජීවිතේ ක්‍රියාදාමයන් සිද්ධි සමග ඉන්වෝල්ව් වෙනවද නැද්ද කියන එක තමයි වැදගත් කාරණේ. නමුත් ඒ දැනගෙන ඉන්න ඕනේ අපි කොහොමටත් සිද්ධ වෙන්නේ මේකයි කියලා අපි දැනගෙන ඉන්න ඕනේනේ. එතකොට ඒ නිසා මේවා අපි කීප වතාවක් ඉගෙන ගත්තත් කියවලා තිබුණත් සාකච්ඡා කරලා තිබුණත් ඒවායේ ප්‍රායෝගිකත්වය අපේ ජීවිතස්සට එන්නේ බොහොම අඩුවෙන්. මොකද ඒවා එහෙම ඇතුළට ගන්න අමාරුකමක් තියෙනවා. මොකද අපේ මනෝභාවයන් සමග සම්බන්ධ ප්‍රශ්නයක් නේක. අපේ දැනුම උගත්කම කියන එක වෙනම ප්‍රශ්නයක්. අපි ඕනම කෙනෙකුට පාඩම් කරලා කරුණු හොයලා විභාග වලට ලියන්න පුළුවන්. ඒ විභාග වලට ලියන්න පුළුවන් වුණාට ඒවා භාවිතයට ගැනීම කියන එක වෙනම වැඩක්. ඒක විභාගයකට ලියනවා වගේ ලේසියෙන් කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි ඒවා නැවත නැවත හදාarලා බලලා පරීක්ෂා කරද්දී ඒවා අපිට යම් ප්‍රමාණයකට යම් දුරකට 100%ක්ම අපහසු වෙන්න පුළුවන්. නමුත් යම් ප්‍රමාණයකට ඒවා භාවිතා කරලා අපිට යොදා ගන්න පුළුවන්ද කියන එක බලන එක වැදගත්. මොකද ඒ ප්‍රමාණයට සාපේක්ෂව අපි
කිසියම් සුවයක් පහසුවක් ලබන නිසා. එතකොට මේ හැම එකම තියෙන එකක් තමයි අපේ අවිජ්ජා දෝමනස්ස කියන දේවල් දුරු වෙන්නනේ. විසම බැඳීම්, ඇලීම්, සම්බන්ධතා කියන දේවල් සමග දෝමනස්සය කියන එක එහෙම නැත්නම් ගැටීම කියන කාරණේ, ඇලීම, බැඳීම හා ගැටීම කියන මේ සිදුවීම් වලින් අපි වෙහෙසටපත් වෙන්නේ, කරදරයටපත් වෙන්නේ. ඒතර ඒවා විසඳා ගැනීම සඳහා තමයි අපිට මේවා භාවිතයට ගන්න ඕන වෙන්නේ. Furthermore, quite withdrawn from sensuality, withdrawn from unskillful mental qualities, he enters and remains in the first jhana. දැන් පළවෙනි ධ්‍යානය ගැන කතා කරනවා. ධ්‍යාන කියන වචනේ තේරුම වඩනවා, මෙහෙවනවා කියන එකයි ධ්‍යාන. ධ්‍යාන කියන වචනේ තේරුම වඩනවා, මෙහෙවනවා කියන එකයි. ක්‍රියාවෙහි යොදවනවා කියන එකයි. ඒතර මනස මෙහෙවීම් ක්‍රියාවක යෙදවීමක් තමයි ධ්‍යානයේදී කරන්නේ. යම්කිසි ක්‍රමයක් ඔස්සේ, සිස්ටමැටිකලි සංවිධානාත්මක ක්‍රමයක් ඔස්සේ සිත මෙහෙවීම යෙදවීම තමයි මෙතෙන්දි කෙරෙන්නේ. Furthermore, තවදුරටත් quite withdrawn from sensuality. දැන් එතකොට අපි කලින් කතා කළානේ අර sensuality එක withdraw කරන හැටි. ඒ කියන්නේ ලෝකයේ සමග තියෙන සම්බන්ධතාවය කොහොමද මේ results related to the household life කියන එක. එතකොට ලෝකය හා තියෙන අපේ සම්බන්ධතා, ගනුදෙනු කියන මේ දේවල් අපි ඒවට සම්බන්ධ වෙන්නේ කිසියම් කැමැති සංවේදනාවන්ට අනුවනේ. අපි ඒවට කැමැති හින්දානේ. එතකොට අපි කියනවා ඒවට කාම විතර්කයන් කියලා. එහෙම නැත්නම් කාමයෙන් ඇලුණු බැඳුණු. කාම කිව්වහම මේ අපි රාගය, ස්ත්‍රී පුරුෂ භාවය කියන අර්ථයේ පමණක් නොවේ. තමන් කැමති වන කවර හෝ දෙයක්, ඒක වස්තුවක් වෙන්න පුළුවන්, ද්‍රව්‍යයක්, සිද්ධියක්, තනතුරක්, ඕ කවර හෝ සංසිද්ධි, මේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. එතකොට ඒ ඕනෑම දෙයක් කාම හැටියට අපි ගන්නෙ. අපි කැමති වෙනවා නම්, සතුටු වෙනවා නම්, මට ප්‍රිය හිතෙනවා නම්, ඒතර ඒ ඔක්කොම sensuality, කාම කියන අර්ථයෙන් බැඳෙන දේවල්, ඕන වෙන දේවල්, ප්‍රිය වෙන දේවල්, කැමති වෙන දේවල් කියන අර්ථයෙන් තමයි කාම කියන වචනේ, sensuality කියන වචනේ කාම කියන එක ගන්නෙ. ඒතර ඒ නිසා තමන්ට කවර හෝ දෙයක් ප්‍රිය වෙනවා නම්, කැමති වෙනවා නම්, ඕන හිතෙනවා නම්, නැවත නැවත අහන්න බලන්න හිතෙනවා නම්, දකින්න හිතෙනවා නම්, ඒ ඔක්කොම කාම හැටියටයි සලකන්නේ. එතකොට ඒ වයින් ඉවත් වීම මනවින් හොඳට සිද්ධ වුණොත්, withdrawn from unskillful mental qualities. එතකොට ඒ වගේම unskillful mental qualities. එතකොට වැරදි මානසික ගුණාංග, එහෙම නැත්නම් අංග හැටියට. එතකොට දස අකුසලයන්. ඒවයින් ප්‍රධාන තව බොහෝ දේවල් තියෙනවා. ප්‍රධාන එකක් තමයි දස අකුසලයේ කියන්නේ. එතකොට අපි සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධවා හැසිරීම, ඒවා ඒ වගේම මුසා, පේසුඤ්ඤ, පරුසා, සම්පප්‍රලාප, එතකොට බොරු කීම, කේලම් කීම, රළු වචන කීම, හිස් වචන කීම, ඊළඟට විෂම ලෝභය, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය, ඔය වගේ දේවල්. ඔය ටිකට මහා ගොඩක් එක වාස්ට් ඒරියා එකක් කවර් වෙනවා දැන් ඔය කියපු ටිකෙන්. එතකොට ඒ විදිහට ශරීරයෙන් කරන වැරදි, වචනයෙන් කරන වැරදි, මනසෙන් කරන වැරදි. එතකොට කයින් 4ක්, කයින් 3ක්,
වචනයෙන් 4ක් මනසින් 3ක් හැටියට. ඒ විදිහට කවර හෝ ආකාරයකින් සිදුවෙන unskillful mental qualities. එතකොට මේවා අහිතකර මානසික ලක්ෂණ වෙනවා. ඒ අකුසලයන් මේවා. පාප වගේම අකුසල් නෙමේවා. කිරීමෙන් වළකින්න ඕනේ දේවල්නේ. ඒවා අකුසල් බවට පත් වෙනවා. එහෙම දේවල් ඒ වගේම අපි දැන් පාරමිතා කියන්නේ පිරිය යුතු හොඳ දේවල්නේ. ඒවායේ අනිත් පැත්තත් එතකොට අන්ස්කිල්ෆුල් වෙනවා. දැන් පාරමිතාවක් ස්කිල්ෆුල් වෙනවා. පාරමිතාවේ අනිත් පැත්ත අන්ස්කිල්ෆුල් වෙනවා. එතකොට ඒ විදිහටම එකිනෙකට සම්බන්ධයි. ඔය විදිහට කවර ආකාරයකින් හෝ මනසේ තියෙන අහිතකර දුර්ගුණ දෝෂ සහගත ඒවා තියෙනවා නම් මේවා ඔක්කොම අයින් කර ගන්න වෙනවා. එතකොට withdrawn from unskillful mental qualities he enters and remains in the first jhana. එතකොට ප්‍රථම ධානයට පිවිසෙන්න අපේක්ෂා කරන තැනැත්තා බලාපොරොත්තු වෙන තැනැත්තා මේ විදිහට කාම විතර්කයන්ගෙන් හා අකුසලයන්ගෙන් ඉස්සලාම වෙන්වෙන්නට ඕනේ. ඒතර මේක වැදගත් කාරණයක්. යම් කිසි කෙනෙක් එසේ වෙන් නොවි ධ්‍යාන වඩන්න සූදානම් වුණොත් වෙන හානියක් තියෙනවා, දෝෂයක් තියෙනවා. ඒක තමයි දැන් මම අර ඊයේ පෙරේද ධර්ම දේශනාවකට කිව්වා යම් කිසි සතේ ගවයෙක් කියමුකෝ අපි ගවයෙක් හොඳ ශක්තිමත් ලණුවකින් හොඳ ශක්තිමත් ගහකට බඳිනවා. බැඳලා මේ සතාට පොල්ලක් අරගෙන ගහන්න යනවා. මේ සතා ගහ වටේ දැන් දුවනවා. අර ගහ ඈතින් අතට දුවන්න බෑනේ. බැඳලානේ තියෙන ලණුවකින් ගහ වටේ දුවනවා. දැන් තවත් එක දිගටම ගාගෙන මේ පිටිපස්සෙන් දුවනවා. ඔහොම ග්‍රවුන්ඩ් කීපයක් ගියායින් පස්සේ මොකද වෙන්නේ? අර කඹේ ගහේ එතිලා අර හරකා ගහයට බෙල්ලට තද වෙනකම්ම දුවන්න තමයි වෙන්නේ. තවදුරටත් දුව ගන්න බැරි. ඕකනේ වෙන්නේ. ඔය වගේම වැඩක් තමයි අපි මේ කාම විතර්කයන් හා unskillful mental qualities වලින් ඉවත් වෙන්නේ නැතුව යම් කිසි කෙනෙක් ධ්‍යාන වඩන්නට ගියොත් ඔන්න ඔය වැඩේ තමයි වෙන්නේ. ඒ මොකද අපි මේවා ඉක්මවන්න යනවා. ගියාට ගන්න අරමුණ සෙන්සුවලිටි එකකට මිශ්‍ර වෙනවා. එහෙම නැත්නම් අර අකුසලයකට මිශ්‍ර වෙනවා. අපි ඔබ්ජෙක්ට් එකක් අරමුණක් ගන්න ගියාට එන්නේ මනසට අර කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ දිට්ඨි විතර්කයක් හෝ ඒ වගේ දේවල් ඇවිල්ලා අර කිව්ව දෝෂ සහගත මනස විසින් ගන්න අරමුණට අර දේවල් මිශ්‍ර වෙනවා, සම්බන්ධ වෙනවා. ඒක ඍජුව වෙන්නත් පුළුවන්, වක්‍රව වෙන්නත් පුළුවන්, සංගිලා වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ කෙනෙක් ධ්‍යාන වඩනවා, හිත මෙහෙවනවා, හිත සංවිධානය කරනවා, හිත දියුණු කරනවා කියන කාරණේදී ඒ තැනත්තා අර අකුසලයන්ගෙන්, කාම විතර්කයන්ගෙන්, දෝෂයන්ගෙන් වෙන් වෙලා ඉඳීම වැදගත් වෙනවා. එහෙම හරියට වෙන් වෙන්නේ නැතුව මේකෙන් අදහස් වෙන්නේ නැහැ පූර්ණ වශයෙන් ඔක්කොගෙම මිදිලා මේකටපත් වෙනවා කියලා. නමුත් මූලික වශයෙන් සුදුසුකමක් හැටියට ඒවායේ දැඩි ගැලීමක් ඇති නොවීම කියන එක වැදගත්. සියුම් වශයෙන් තිබුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද සියුම් වශයෙන් නැත්තම් ඉතින් ආයේ ධ්‍යාන වඩන්න යන්න ඕනේ නැහැ. එයා රහත් වෙනවනේ. සියුම් වශයෙන්වත් අනුසේ වශයෙන්වත් නැත්නම් ඒ මනසේ ඒ මනස මිදුණු සිතක් දෝෂයන්ගෙන් ක්ලේශයන්ගෙන් විනිර්මුක්ත සිතක් බවට පත් වෙනවනේ. ඒතර ඒ නිසා එතෙන්දී ඒවා මිදිලා කියන අර්ථය අපි ගන්න බෑ. සම්පූර්ණයෙන් මේවායින් විදිලා සියලු මේ කාම විතර්කයන්ගෙන් විදිලා සියලු අකුසල් වලින් ඉදිච්ච කෙනෙක් කියලා එහෙම ගන්න බෑ. ඒක ප්‍රායෝගික නෑනේ. නමුත් ඒවැයි තදබල විදියට හෝ සාවද්ද විදියට වැරදි විදියට ඒ අකුසලයන්හි ඉදිලා හිටියොත් එහෙම එයාට ඒ වැඩි දුරක් යන්න බැරි වෙනවා. ඒ කාර්ය කරන්න බැරි වෙනවා. අරමුණක් හොයාගන්න බැරි වෙනවා. මොකද අරමුණට මිශ්‍ර වෙනවා අර කියන දේවල්. ඒතර ඒ නිසා හැම විටම යම් ආකාරයකින් සීලය මූලික වෙන්නේ ඒ නිසා. දැන් සීල සම්පන්න වෙනවා කියන එකේ තේරුම
මේ කියන දේවල් වලින් යම් ප්‍රමාණයකට මිදුණු සිතක ගොඩනගා ගන්න වෙනවා. ඒ තැනත්තාට මේ ධ්‍යාන මාර්ගයේ ගමන් කරන්නට සිත වඩන්නට ධ්‍යාන මාර්ගය කිව්වහම ඔක්කොම අතහැරලා මේ මොකක් හරි එකකින් අයින් වෙනවා කියන අර්ථය නෙවෙයි. මොකද මේ ධ්‍යාන කියන ඒවා මේ ලෝකෙට අදාළ දේවල් හැටියට කාම ලෝකේ සත්වයන් වඩන දේවල් හැටියටයි ධ්‍යාන කියලා තියෙන්නේ. ඒක ධ්‍යාන ඉක්මවා ඒ තත්වයන් ඉක්මවා ගිහිල්ලා තමයි ලෝකෝත්තර දේවල් මේ විඳින්න වෙන්නේ, ලබන්න වෙන්නේ. ධ්‍යාන කියන ඒවා මේ ලෞකික ලෝකේ ඉන්න අය කාම ලෝකේ ඉන්න සත්වයන් විසින් පුරුදු පුහුණු කරන අභ්‍යාස කරන භාවනා අභ්‍යාස ක්‍රමයක් ඒවා. ඒවා අනික తాවකාලිකයි. ඒවා පූර්ණ වශයෙන් කෙලස් නැති කිරීම නෙමෙයි. කෙලස් ඒ වශයෙන් සංගවිලා තියෙන්න පුළුවන් ක්ලේශයන්. නමුත් ඒවායේ බහුල වශයෙන් ඒවායේ තියෙන දෝසාගත පාපී වූ චේතනාවන් තියාගෙන ධ්‍යාන වඩන්න බෑ කියන එකයි මෙතන තේරුම. පූර්ණ වශයෙන් ඒවයින් ඉවත් වෙලා කිසිම දෝෂයක් වැරද්දක් නැතුව කියන එක නෙමෙයි. එම වෙන්නේ අරහත් භාවයට පත් වෙනකොටනේ. ඒ නිසා යම් ප්‍රමාණයකට අර ගොරෝසු මට්ටමින් ප්‍රබල මට්ටමින් රාග දේශ මොහ වලින් බැඳුණු හැම විටම ඒ ක්‍රියාවන් යෙදෙන කෙනෙක් නොවිය යුතුයි කියන අර්ථය තියෙන්නේ. මොකද මේක මාර්ගයේ ගමන් කරන්නට මේ මූලික සුදුකම ඕන වෙනවා. Rapture and pleasure born from withdrawal accompanied by directed thought and evaluation. Then මේ ප්‍රථම ධ්‍යානයේ වඩාදී ප්‍රථම ධ්‍යානයේදී rapture and pleasure born from withdrawal accompanied by directed thought and evaluation. එතකොට ඒතනත්තා directed thought and evaluation යම් කිසි අරමුණක් ඔබ්ජෙක්ට් එකක් එයා මූලික කරගන්නවා, විෂය කරගන්නවා. එතකොට අපි ඒකට කියනවා විතර්කය කියලා. and evaluation ඒ විතර්කය තෝරාගත්ත මාතෘකාව ඔබ්ජෙක්ට් එක ඔස්සේ සිත යෙදවීමට කියනවා evaluation කියලා. එතකොට විතක්ක විචාර කියන දෙක. එතකොට accompanied by directed thought and evaluation. එතකොට මේ විතර්කයේ විචාරය කියන එක මූලික වෙනවා. rapture and pleasure born from withdrawal. එතකොට ඒ ප්‍රීති සුඛ කියන දෙක කරුණු දෙක උපදිනවා, ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ මක් නිසාද? withdrawal. අර අපි කලින් කිව්ව sensuality and unskillful mental qualities කියන ඒවයින් withdraw වුණාම, ඒවයින් අයින් වුණාම, මිදෙන්න පුළුවන් වුණාම, ඒ තනත්තා ඒවයින් මිදුණු අරමුණක් තෝරාගත්තාම, අරමුණක යෙදුණාම, ඒ අරමුණේ යෙදෙනකොට එයාට ඇති වෙනවා ප්‍රීතිය සුඛය කියන දෙක. ප්‍රීතිය සුඛය කියන දෙක එන්නේ අරමුණ කාම විතර්ක නොවුනහම, අරමුණ අකුසල සහගත නොවුනහම, unskillful mental qualities නොවෙන්න ඕනේ, sensuality mental factors නොවෙන්න ඕනේ, විතර්කයන් හෝ චෛතසිකයන් නොවෙන්නට ඕනේ. එතකොට ඒවා එහෙම නොවුනහම දැන් එසේ නොවුණු ඒවාට සම්බන්ධ නොවුණු අරමුණක් පිරිසිදුයිනේ, අකුසල සමග මිශ්‍ර වෙලා නැහැනේ. එතකොට කාම විතර්කයන්ට හසු වෙලා නැහැනේ. ඒ නැතිවීම නිසා එයාට විවේකයක් ලැබෙනවා. ඒ ලැබෙන විවේකයේ එන්නේ අකුසල වලින් මිදීම නිසා, අකුසලයකින් තොරවීම නිසා, කාම විතර්කයකින් තොරවීම නිසා ඔහුට ලැබෙන විවේකයකින් අරමුණ
අරමුණ පැහැදිලි වෙනවා, නිරවුල් වෙනවා, විතර්කය නිරවුල්, ඒ විතර්කය පිළිබඳව සිත මෙහෙවීම හෙවත් විචාරය ඉවලුවේෂන් එක නිරවුල්. ඒ නිසා ප්‍රීතිය සහ සුඛය rapture and pleasure එක ඔහුට අයිති වෙනවා. එතකොට එහෙම නිසා ප්‍රථම ධානය ප්‍රථම වැඩීම නිරවුල් වෙනවා. He permeates and pervades, suffuses and fills this very body with the rapture and pleasure born from the withdrawal. එතකොට ඒ විදිහට සිත අර අහිතකර sensuality and unskillful mental factors වලින් ඉවත් වීම නිසා he permeates and pervades, එයා සම්පූර්ණයෙන්ම පතුරන්න පටන් ගන්නවා, suffuses and fills this very body, සම්පූර්ණයෙන්ම ශරීරය සිත බොඩි ගුහා මෙතන ශරීරය සිත කියන එකත් එක්ක body with the rapture and pleasure born from withdrawal. එතකොට පීති සුඛ කියන දෙක අයිති වෙනවා, යාට හිමි වෙනවා. මොකද අර withdrawals තියෙන නිසා. සම්පූර්ණයෙන්ම යා කාම විතර්ක හා unskillful mental qualities කින් අයින් වෙච්ච නිසා එයාගේ සිත තෝරාගත්ත අරමුණ විතර්කය පැහැදිලි වෙනවා, පිරිසුදු වෙනවා. විචාරය ඒ ඔස්සේ යන විචාරය පිරිසුදුයි, පැහැදිලි, පවිත්‍රායි. ඒ නිසා ප්‍රීති සුඛ කියන එක rapture and pleasure කියන එක එයාට ලැබෙනවා. ඒ නිසා ඒ විවේකයක් අර withdrawal එකක් නිසා විවේකයක් ලැබෙනවා, අර දෝෂ සහගත ඒවායින් ඉවත් වීම නිසා. ඒ ඉවත් වීමෙන් ලැබෙන ප්‍රීතිය සුඛය කියන එක පදනම් කරගත්ත ඔබ්ජෙක්ට් එක ඔස්සේ විතර්ක විචාරවල යෙදීම නිසා ඒ තනත්තා ප්‍රථම ධානයේ තුල ප්‍රීති සුඛ සහිත විවේකී සත්වයක් හැටියට ප්‍රීති සුඛ සහිත විවේකී සත්වයක් හැටියට තෝරාගත් අරමුණෙහි විචාරයෙහි යෙදෙනවා. Just as if a skilled bathman or bathman's apprentice would pour bath powder into a brass basin and knead it together, sprinkling it again and again with water so that his bowl of bath powder, saturated, moisture laden, permeated within and without, would nevertheless not drip. එතකොට මේකට මෙතෙන්දී උදාහරණයක් බුදු ප්‍රජානන් වහන්සේ දක්වනවා මේ සිද්ධ වෙන දේ හැටියට. මේ මං හිතන්නේ මේක අර රන් රිදී උපදවනවා කියන රන් රිදී වල කියනනේ අර ප්ලේට් කරනවානේ, ඒකට රත්තරන් ආලේප කරන්නේ. මම දන්න හැටියට ඒක මේ උදාහරණයට අරන් තියෙන්නේ. ඒක ඒ උපදාන කෙනෙක් බාත්මන් හෝ ගෝලෙක් ශිෂ්‍යෙක් කොයි විදිහටද අර බාත් පවුඩර් මේ දිය කරන්නේ. ඒවා හිමින් සැරේ බොහොම පරිස්සමෙන් බොහොම සැලකිල්ලෙන් වතුර ඉසිමින් ඒක හොඳට දිය කරලා සම්පූර්ණයෙන්ම ඒක මනවින් දිය වෙන විදිහට අර බෝල් එකේ ඒක දිය කරනවා. ඒක දිය කළාම ඒක හාත්පස පැතිරී යනවා, ඒක සමානව එක විදිහට හැම තැනකම අර පවුඩර් එක හොඳට දිය වෙලා, හොඳට ඒක දිය වෙන්න ඕනේ, හොඳට මනවින් දිය වෙලා ඒක වෙනසක් හොයාගන්න බැරි තරමට විදිහට මනවින් හොඳින් අර බාත් පවුඩර් එක දිය කරගන්නවා. එතකොට ඒ උදාහරණයේ හැටියට අරගෙන even so the monk permeates this very body with the rapture and pleasure born of withdrawal. එතකොට කාම විතර්කයන්ගෙන් හා unskillful mental qualities කින් වෙන් වෙච්ච සිත නිසා rapture and pleasure එක එයාගේ සිත තුළ ඉතාමත්ම මනවින් හාත්පස පැතිරෙමින් pervade, හාත්පස පැතිරෙමින් එයාගේ ශරීරය හා මනස තුළ ක්‍රියාත්මක වෙනවා. There is nothing of his entire body unpervaded by rapture and pleasure born of withdrawal.
ඒතර මේ නිසා මේ කාම විතර්ක හා අකුසලයන්ගෙන් වෙන්වුණු මනසක් නිසා එයාගේ සමස්ත ශරීරයේ සමස්ත සිත පුරාම මේ ශරීරයේ හිත කියන්නේ දෙක එකට සම්බන්ධයිනේ. හිත පිරිසුදු වෙනකොට ශරීරයත් පිරිසුදු වෙනවා, ශරීරය පිරිසුදු වෙනකොට සිතත් පිරිසුදු වෙනවා. ඒක අනිවාර්ය කෙනෙකුට මේ කොරිලේටඩ් එකක් නේ. එතකොට ඒ නිසා ඒ කියන එක නැවත ඒ නිසා මේ සම්පූර්ණයෙන්ම ශරීරය හා මනස පුරාගිය මේ සතුටක් ඒ තැනැත්තා තුළ ඇතිවෙනවා මේ ප්‍රථම ධානයේදී. ඒක මතුනේ අර විවේකයේ නිසා, අපි තෝරාගත්ත අරමුණ පිරිසුදු නිසා, අකුසල් සහගත නැති නිසා. අකුසල් සහගත නොවන පිරිසිදු සිතවිල්ලක අපි රැඳී සිටින තාක්කල් අපේ ශරීරය හා මනස හොඳින් මනවින් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මොකද අකුසලයෙන් සිත වෙන්වීම නිසා, අකුසලයෙන් සිත වෙන්වීම නිසා ඇති වුණු පිරිසිදුකමෙන් තමයි ශරීරය හා මනස දෙකම මේ පිරලා තියෙන්නේ. ඒ නිසා there is nothing of his entire body unpervaded by rapture and pleasure born from ඒ සතුට පැතිරිච්චි නැති තැනක් නැහැ. ගතේ සිතේ හැම තැනකම ඒ සතුට පිරිලා ගිහිල්ලා ඒක නොගිය තැනක් නැහැ. ඒකට අර උදාහරණය දැම්මේ බත් පවුඩර් එක දිය කළාම ඒක හරි සැලකිල්ලෙන් ඕනකමින් මනවින් ඒක දිය කරනවා වගේ මේ පිරිසුදු සිත කාම විතර්ක හා අකුසලයන්ගෙන් මිදුණු සිත ඇසුරු කරගත්ත කාම මේ විතර්කයන් යහපත් වූ විතර්කයක් විචාරයක් ඇතිවීම නිසා සෑම තැනක්ම ඉතාමත් මනවින් පැතිරී ගිය සතුටක් ඒ ශරීරයේ තුල ඒ සිත තුල පිරී යනවා. ඒක මේ පැතිරෙන්නේ නැති තැනක් හොයාගන්න බැරි තරම් බැරි විදිහට සම්පූර්ණයෙන් මේක පැතිරී යනවා. And as he remains thus heedful, ardent and resolute, any memories and resolves related to the household life are abandoned. තර මෙහෙම පැතිරලා යද්දිත් ආයෙත් නැවත මොකද වෙන්නේ? අර අපි කලින් කතා කරපු ඒවා විදිහට මෙයාගේ සම්ප්‍රජානය සති සම්ප්‍රජාන්‍ය බලවත් නිසා, කෙලස් තවන වීරියෙන් යුතු වීම නිසා, මනවින් සිත එහි පිහිටීම නිසා, අතීතයේ ඇතිවෙච්ච කවර හෝ කාම ලෝකයට අදාළ කාම විතර්ක පිළිබඳව සිහිවටනයන් මතකයන් තියෙනවා නම් ඒවා ඉවත් වෙලා වර්තමානයේදී කිසියම් කාම ලෝකයට අදාළ වෙච්ච දෝෂ සහගත සිතුවිලි තියෙනවා නම් ඇලීම් බැඳීම් සහිත සිතුවිලි මේ ලෞකික ලෝකයක් සමග මිශ්‍ර වෙච්ච දේවල්, ගැටෙන දේවල් සමග මිශ්‍ර වෙච්ච දේවල්, ඒවා ඔක්කොම දුරු වෙනවා. And with their abandoning, his mind gathers and settles inwardly, grows unified and centered. එතකොට එහෙම වෙච්ච සිත මනවින් සකස් වෙලා තමා අන්තරාවෘත වෙලා ඉන්වර්ඩ් වෙලා ඒකාග්‍ර වෙලා මනවින් පිහිටනවා. එතකොට විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන ලක්ෂණ සහිතව ප්‍රථම ධාන එහි ඇසිරෙන තැනත්තා ප්‍රථම ධාන ලාභියෙක් බවට පත් වෙනවා. මේ ගුණාංග තියෙනවා. අර කාම විතර්ක හා දෝසාග සිතුවිලි නැති නිසා ඒවෙන් ඇතිවෙච්ච පිරිසුදු විතර්කයක්, ඔබ්ජෙක්ට් එකක්, එහි විචාරයේදීමක්, ඒවා පිරිසුදු වීම නිසා ඇතිවෙච්ච ප්‍රීතියක්, සුඛයක්, ඒවායේ තියෙන ඉන්ටග්‍රිටි එකක්, ඒවායේ තියෙන එකතුවක් නිසා යුනිෆයිඩ් වෙලා සෙන්ටර්ඩ් වෙලා ඒවයින් වෙච්ච ඒකාග්‍රතාවයක් හිතේ ඇති වෙනවා. ඒ ඒකාග්‍රතාවයේ සහිතව ප්‍රථම ධානයේ වැඩන තැනත්තා ප්‍රථම ධාන ලාභියෙක් බවට පත් වෙනවා. ඔහු එහි මනවින් පිහිටනවා, මනවින් සංවිධානගත වෙනවා. එතකොට එසේ සංවිධානගත වීම නිසා ප්‍රථම ධානය වැඩූ කෙනෙක් බවට ඔහු පත් වෙනවා. ඒ අර වැරද්දෙන් ඉවත් වීම නිසා ඇතිවෙච්ච පිරිසුදු භාවයේ පදනම් කරගෙන ලැබූ විවේකයක්
ප්‍රීතියක් පදනම් කරගෙන. This is how a monk develops mindfulness immersed in the body. මේ විදිහට කායගත සතිය වඩන තැනත්තාගේ සිත පිරිසුදු බවට පත් වෙනවා, පහන් බවට පත් වෙනවා, විවේකී බවට පත් වෙනවා කියලයි දේශනා කළේ. මේ ප්‍රථම ධානයේ සම්බන්ධයෙන් කායගත සති සූත්‍රයේදී කරපු දේශනය. දැන් අපිට තව විනාඩි 10ක් වගේ තියෙන්නේ. මොනවා හරි කතා කරන්න දෙයක් තියෙනවා නම්, සාකච්ඡා කරන්න තියෙන දෙයක් තියෙනවා නම් ඒ වෙලාව වෙන් කරන්නම්. ඒකට ඊළඟ දවසේ අපි තව දිගට සූත්‍රය කතා කරන්න තියෙනවා. මේකේ ඊතුරු ධාන ටිකත් ඊතුරු ධර්ම කරුණු පිළිබඳවත් ගොඩක් තියෙනවා. ඒවා අපි කතා කරමු. දැන් විනාඩි කිහිපයක් තියෙනවා අපිට මොනවා හරි අහන්න, කතා කරන්න ඕ ධර්මානුකූල දේවල් සාකච්ඡා කරන්න අහන්න. එහෙම දෙයක් තියෙනවා නම් අන්මියුට් කරලා කතා කරන්න පුළුවන් අපිට. හෝ ඔබේ අදහසක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් හෝ වෙනත් කාරණයක් වුණත් කමක් නැහැ. මේ කතා කරපු දේවල් වලට අදාළ වුණත් කමක් නැහැ. කලින් කතා කරපුවට අදාළ වුණත් කමක් නැහැ. කවර හෝ දෙයක් කතා කරන්න අපි කෙටි කාලයක් වෙන් කරගෙන තියෙනවා. Doubts, nothing. විශේෂ කාරණයක් මොකුත් නැහැ. බුදුහාඳුරෝ සියල්ල මනවින් පැහැදිලිව දේශනා කරලා තියෙන නිසා ප්‍රශ්න නැහැනේ අපිට. බුදුහාඳුරෝ හොඳට ක්‍රමාත්මක සංවිධානාත්මකව සියල්ල පැහැදිලි කරලානේ තියෙන්නේ. අපි මීට කලිනුත් මේ සූත්‍ර මේ සමානය ඔස්සේ අපි කතා කරලා තියෙනවා. මම හිතන්නේ මෙතනින් දැන් ඔක්කොම උගක් අය අවශ්‍ය වෙන්නේ ඒවායේ අර ප්‍රායෝගිකත්වය තමයි. මම අර කලින් කිව්ව විදිහට ඒවා දැනුම හැටියට, කරුණු හැටියට අපිට මේවා පාඩම් කරන්න, කතා කරන්න, කියවන්න, සාකච්ඡා කරන්න පුළුවන්. ඒවා අර ප්‍රායෝගිකව හසුරුවන්න අපේ ජීවිතේ තුලදී අපි ඒ අහිතකර දෝෂ තියෙනවා නම් ඒවා අපි නොදන්නා තැනක තියෙනවා නම් ඒවා ඉවත් කරන්න, ඒවා මිදෙන එක වෙනම පුරුදු කළ යුතු, අභ්‍යාස කළ යුතු අමාරු වැඩක් ඒක. ඒ නිසානේ අපි ඒ ගැටලුව වල ආය නැවත නැවත ජීවත් වෙන්නේ. ඔය කියන විවේකයේ, ඔය කියන පහසුව, සැහැල්ලුව
අපිට ඉක්මනින් ළඟා නොවෙන්නේ ඒ නිසානේ. ඉතින් ඒ නිසා ඒවා ක්‍රමක්‍රමයෙන් ඉවත් කර ගැනීම අපිට මේ අභ්‍යාස මාලාවක් තුලින් කරගන්න ඕන වෙන දේවල්. කවර හෝ ආකාරයෙන් එතන වැදගත් දෙයක් තියෙනවා අපිට කොයිවද අපි ඉක්මනින් අයින් කරගන්න ඕන කියන එක පිළිබඳව තෝරගන්න ගැනීමක් කරන්න පුළුවන්. ඒ කවර හෝ දෙයක් ඔස්සේ අපි ධ්‍යාන වඩනකොට ධ්‍යාන කිව්වහම මෙතෙන්දී අපි බය වෙන්න මේ අමුතු තත්වයකට මොකටද හරිපත් වෙනවා කියලා හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තෝරාගත්ත කාරණයක් ඔස්සේ හිත මෙහෙවීමකුයි සිද්ධ වෙන්නේ. එතකොට ඒක අපි අහිතකර ඒකට ප්‍රතිපක්ෂ හොඳ දෙයක් එතකොට. ඒතර මට මිදෙන්න අමාරු කිසියම් මානසික අවගුණයක් තියෙනවා නම් දෝෂයක් තියෙනවා නම් තමාගේ හිතට කරදරයක් වෙන අපහසුයක් වෙන කවර හෝ දෝෂයක් තියෙනවා නම් ඒ දෝෂයට ප්‍රතිපක්ෂ එක හොඳ කියන හොඳ පැත්ත කියන එක. ඒතර හොඳ පැත්ත අපි ඔබ්ජෙක්ට් එක හැටියට අරමුණ හැටියට තෝරාගෙන ඒක එතකොට ඒ තෝරාගත්තාම ඒක විතර්කයේ බවට පත් වෙනවා. ඒ විතර්කයේ ඔස්සේ සිත මෙහෙවනකොට යොදනකොට ඒක පරීක්ෂා කරනකොට ඒක ਵਿਚාරය වෙනවා. අර දෝෂ සහගතයෙන් අපි හොඳ පැත්තට මාරු කරපු නිසා ඒක හිත විවේකයටපත් වීමක් නිදහස් වීමක් බවට පත් වෙනවා. ඒ නිදහස් වීම නිසා දෝෂයෙන් වැරද්දෙන් අවගුණයෙන් රත් වීමෙන් ඈත් වෙච්ච නිසා ඒක අපිට ප්‍රීතියක් සුඛයක් දනවන සුළු එකක් බවට පත් වෙනවා. ඒක මනවින් ਵਿਚාරය කරමින් මනවින් හසුරුවමින් ඒ තුලම පවතිනකොට ඉන්නකොට මනවින් හැමතැනකම ඇඟ සිත සිසාරා යනකොට ඒක Tamanට අදාළ වූ දෙයක් බවට පත් වෙලා එහි ඒකාග්‍ර බවක් ඒක තහවුරු වීමක් තමා තුළ සිද්ධ වෙනවා. එතකොට ඒක යුනිෆයිඩ් වෙලා සෙන්ටර්ඩ් වෙලා තමාන්ට ආවේනික වෙච්ච තමන්ගේම කෑල්ලක් කොටසක් බවට පත් වෙනවා. එසේ පත් වුනහම ඒක ස්ථාවර වෙනවා තමාගේ සිත තුළ. ඒ ස්ථාවර වීම තමයි අපි පළවෙනි ධ්‍යානයේදී ලබන්නා වූ ඵලයේ බවට පත් වෙන්නේ. يعني තෝරාගත් අරමුණ ඔබ්ජෙක්ට් එක ස්ථාවර එකක් බවට පැහැදිලි එකක් බවට පත් වෙනවා. ඒක තමයි සමාධියක් කියලා කියන්නේ. ඒතර සමාධියකටපත් වෙන්නේ වෙන එකක් නෙමෙයි අර ගත්ත අරමුණ. අර තෝරාගත්ත ඔබ්ජෙක්ට් එක. තෝරාගත්ත අරමුණෙහි කුසල සම්පන්නෝ මනවින් ස්ථාවරව පිහිටනවා. ඒ ස්ථාවරව පිහිටීම තමයි සමාධියක් වෙන්නේ. එතකොට සමාධි උනේ මොකේද? කුසල ආරම්මණයක. නිවැරදි ආරම්මණයක නිවැරදි ඔබ්ජෙක්ට් එකක තමයි අපි සමාධි උනේ. එතකොට ඔබ්ජෙක්ට් එක නිවැරදි කුසල සම්පන්නයි. එහි සමාධි වුණා. ඒතර ඒ සමාධි වීම තමයි අපි ප්‍රථම ධානයේදී ලබන්නා වූ සමාධි ඵලය හැටියට ලබන්නේ. ඒක මේ වෙනම අපි ඉඳගෙන වෙන කොහෙදී හරි කළත් නොකළත් වෙන පුටුවක ඉඳන් කළත් වෙන විවේක තැනකදී කළා කොහොම කළත් ඕක සිද්ධ වෙන්න පුළුවන්. ඕකට යන කාල සීමාව මෙච්චරයි කියලා නියමයක් නැහැ. ඔකට විනාඩි කොච්චර යනවද පැය කොච්චර යනවද දවස් කොච්චර යනවද කියලා එකක් නැහැ. ඒක සමහර කෙනෙක් තප්පර කීපයකින් ඔක ලබන්නත් පුළුවන්. විනාඩි කීපයකදී ලබන්නත් පුළුවන්. තව කෙනෙක් පැය ගාණක් දවස් ගාණක් වෙහෙසෙන්නත් පුළුවන්. ඒකේ කාලය අපිට කියන්න බෑ. එතකොට ඒක යම් අවබෝධයක් ශක්තියක් තියෙන කෙනෙක් විනාඩි තප්පර කීපයකදී විනාඩියක් ඇතුළතදී ඕකටපත් වෙනවා වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒක එක එක්කෙනාගේ ප්‍රඥාවන්තකම මෙනෙහි කිරීමේ හැකියාව අවබෝධ ශක්තියට සාපේක්ෂවයි ඒක සිද්ධ වෙන්නේ. ඒතර කවරෝ ආකාරයකින් එහි යෙදුනහම ප්‍රථම ධානයේ අවසානයේදී ලබන ඵලය තමයි එහින් ලබන සමාධිය තමයි ඒ තෝරාගත් ප්‍රස්තුත කාරණයේ ඔබ්ජෙක්ට් එකේ මනවින් සිත පිහිටනවා නිවැරදිව සිත පිහිටනවා එහි ඒකාග්‍ර වෙනවා ඉන්ටග්‍රිටි එකක් එහි එකතුවක් ඇති වෙනවා. ඒක තමයි ඒ යුනිෆිකේෂන් එක සෙන්ටර්ඩ් වුණා කියලා අපි කතා කරන්නේ ඒක. ඒතර ඒක තමයි Tamanට ප්‍රථම ධානයේ ඵලය හැටියට කියන්නේ. ප්‍රථම ධානයේ සාක්ෂාත් වෙලා ඒ සම්පූර්ණ වුණා කියලා සලකන්නේ ඒ ගුණාංගය අපිට සලසුණා. හොඳයි. මුකුත් තියනවද කියන්න අහන්න දෙයක් එහෙම?
හොඳයි එහෙනම් අපි ඊළඟ සතියේ සිකුරාදට කායගත සති සූත්‍රයේම ඊළඟ කොටස් ධානය හා තවත් තියෙන අදාළ සූත්‍රයේ කොටස් ඒ ටික අපි සාකච්ඡා කරමු කතා කරමු ඊළඟ දවසේ සිකුරාදට එතකොට අපි අර ඩින් ගෲප් එකේ තියෙනවා මේ සංවිධාන මේ සාකච්ඡාවක් මැයි මාසේ මම හිතන්නේ 22 හෝ 3 වෙන්න ඕනේ කැමති අයට ඒකට සහභාගී වෙන්න පුළුවන් එදාට මට ආරාධනා කරලා තියෙන එකෙත් සාකච්ඡාවක් කරන්න කියලා මට හිතෙන 22 හෝ 23 වගේ දවසක එක තියෙන්නේ ඒකටත් කැමති අයට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි අපේ ගියාන්ත මහත්මයා මේක සංවිධානය කරන්නේ බෝධිමග්ග වැඩසටහනේ බෝධිමග්ග නෙමෙයි sorry බෝධිමග්ග නෙමෙයි ඩින් ගෲප් එක ඒක මොකද්ද අවන්ති නොන මහත්මිය එක සංවිධානය කරන්නේ ඒ අයත් එක්ක සම්බන්ධ වෙලා ඒක